ආයිබෝන් ළමයි. ඔය කටේ ඇහෙනව නේද? කිසිම ප්‍රතිචාරයක් නැහැ. මම දන්නේ නැහැ ඇහෙනවද නැද්ද කියලා. ඉක්මනට කියන්න පොඩ්ඩක් ඇහෙනවද කියලා. පුතේ කැම් එක කනෙක්ට් වෙන්නේ නැතුව ගියා. ඒකයි පොඩ්ඩක් විනාඩි 7ක් විතර පරක් වුණේ ක්ලාස් එක ස්ටාර්ට් කරන්න. ළමයි නිකන් අර ක්ලාස් එකේදී පොඩ්ඩක් කතා කරලා ඉන්න ඇහෙනවද නැද්ද කියලා හරි කියන්න මට පොඩ්ඩක්. නැත්නම් හිතා ගන්න බෑ පුතේ ක්ලාස් එකේ ඔය කට්ටියට මම කියන ඒවා පැහැදිලිව ඇහෙනවද ඇහෙන්නේ නැද්ද කියලා. ඇහෙනව නේද? ඔව් ළමයි මයික් එක ඔන් කරන්න බය වෙන්න එපා. ළමයි 10ක් 12ක් ඇතුලේ මයික් එක ඔන් කරලා කතා කරන්න බය වෙන්න එපා. ඒකින්ද කතා කරන්න ඔය කතා කරන ගෑල් ළමයි දෙතුන් දෙනෙක් සහ පිරිමි ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් වගේ ඉන්නවා. ඒතුර ඒ අය ඇරෙන්න අනිත් කිසිම කෙනෙක් කවදාවත් කතා කරන්න නෑ අපේ පන්තියේ. එච්චර බය වෙන්න එපා ළමයි කතා කරමු. ඒකින්ද කතා කරලා වැඩ ටික කරගෙන යමු පුතේ. ඒකට ඔය කට්ටියට තේරුණාද නැද්ද මොනවත්ම මන් දන්නේ නෑ. ඒකින්ද හැමෝම බය නැතුව කතා කරන්න. ළමයි අපි අවසානට පන්තියේ මට මතක විදිහට නැවතුනේ අපි A level මට්ටමේදී මේ වලින් කොහොමද SDLC හැදෙන්නේ කියලා නේද? එතකොට අපි මුලින්ම කතා කරා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. දැන් ළමයි උත්තර දෙන්නේ නැතුව මට උත්තර ගන්න විදියක් නෑ පුතේ. ඔය කට්ටිය කතා කරන්න ඕනේ. දැන් මම හැම පන්තික වගේම කතා කරන්න කලින් මුලින්දම පාඩම මතක් කරගෙන එනවා ඉක්මනට. දැන් ළමයි කතා කරන්නේ නැත්නම් කොහොමද මට කරන්නේ? ඒකට පුතේ මටත් අර ඔන්ලයින් ක්ලාස් එකක් විදියට මේක කරන එක නිකන් අර කැමරාවක් ඉස්සරහා බලන් රෙකෝඩින් එක දාන එක මට ඊට වැඩිය ලේසියි. ඒතර මට කරන්න තියෙන්නේ මොකද්ද? කැමරාව ලස්සනට 4K වලින් වගේ වීඩියෝ කරන්නත් පුළුවන්. මට ලස්සනට එඩිට් කරලා දාන්නත් පුළුවන්. ඒතර ඔන්ලයින් කරන එකේ තේරුමක් නැති වෙන පුතේ ඔය කට්ටියකින් ප්‍රතිචාරයක් නැත්තම්. තමයි ඉස්සෙල්ලා කියන්නේ හැරෙව නේද පැහැදිලිව? නෑ. ඇහෙනවා සර්. එනවා. ඔය පුතේ බය වෙන්න එපා කතා කරන්න. ඒකින්ද අපි කතා කරගෙන කරමු ළමයි මට වැඳ වැඳ ඉන්න බෑ ළමයි කතා කරන්න කියලා. හරිද? ඒකින්ද පුතේ කතා කරන්න. නැත්තම් ඉතින් අර මටත් මේ කැමරාවක් දිහා පුතේ හරි මේ බෝරින් වැඩක්. මං කැමැත්තෙන් කරනව නෙමෙයි. ඔය කට්ටියට දැන් පටන් ගත්ත ක්ලාස් එක මේක දිගටම අපි කරන්න ඕනේ. එතකොට ඉන්න ළමයි ටික කාලයක් යද්දි සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ලි වෙනවා ක්ලාස් වල. දැන් අපේ හෝල් ක්ලාස් එකක ගියත් ළමයි ඕන තරම් අපිත් එක්ක කතා කර කර තමයි වැඩේ කරන්නේ. මොකද පාඩමක් පුතේ කතා කරන්නේ නැතුව ඔය කට්ටියන් උත්තරයක් එන්නේ නැතුව කරන එක මන් දන්නේ නැහැ පුතේ ඔය කට්ටිය හරියට ඉගෙන ගන්නවද නැද්ද මොනවද කියලා. ඒක නිකන් අර මං කරගන්න පවක් වගේ වෙනවා සල්ලිත් අරගෙන පන්තිේ කරලා ළමයි ඉගෙන ගන්නවද නැද්ද කියලා දන්නේ නැති එක. ඒක මගේ පැත්තෙන් වෙන වැරද්දක් වගේ මට දැනෙනවා. ඒකයි මං අහන්නේ තේරුණාද ඇහෙනවද කියලා. ඒකින්ද පොඩ්ඩක් අපි කතා කරමු පුතේ පන්තියේ මහා ලොකු ගොඩක් අස්සේ නෙමෙයි අඩු ගානේ අයිබෝන් කිව්වම අයිබෝන්වත් කියන්නේ නැහැ කියන්නේ පුතේ ඔය කට්ටිය එක්ක මන් දන්නේ හේතුව මන් දන්නේ ඒක නම් මොකද්ද කියලා. ඒකින්ද කතා කරගෙන යමු අපි පන්තියක් අර නිකන් කිසිම සද්දයක් නැතුව මං විතරක් කියවලා තේරුමක් නැහැ ළමයි. ඒකයි මම මේ කියන්නේ. මං කියන දේ තේරෙනවා ඇති ළමයිට මොකද්ද කියලා. හරි. එතකොට අපි මේ පාඩමේදී විභාගයට ලකුණු කීයක් එනවද කියලා මුලින්ම දැනගන්න ඕනේ පුතේ. මුලින්ම අපි දැනගන්න ඕනේ මේ පාඩමක තියෙන වැදගත්කම. ළමයි පාඩම් කරද්දී පාඩම් වල තියෙන වැදගත්කම දන්නේ නැහැ. ඔහේ පාඩම් කරන්නම් වාලේ පාඩම් කරනවා. මං හැම වෙලාවෙම පන්තියක් කරද්දී කියනවා පුතේ මෙන්න මේ පාඩමට විභාගයට මෙන්න මෙච්චරයි ලකුණු හැදෙන්නේ. ඒතර අපි තියන්න ඕනේ බර කොච්චරද කියලා අපි දැනගන්න ඕනේ පාඩමක් වුණාම. දැන් ගොඩක් ළමයිට මොකද වෙන්නේ? පාඩමේ කොයි ටිකද පාඩම් කරන්නේ මොන ටිකද පාඩම් කරන්නේ කියලා අවබෝධයක් නැහැ. විභාගයට ප්‍රශ්න හැදෙන්නේ කොතනින්ද කියලා තේරෙන්නේ නැහැ. සමහරක් වෙලාවට එක ලකුණක් දෙකක් එන පාඩමට මාස ගාණක් පාඩම් කරනවා. එහෙම වෙන්න එපා පුතේ. මම ඒකයි කියන්නේ 11 වසරේ අපිට පාඩම් 6ක් තියෙනවා. මේ 6න් එක පාඩමක් ලොකුම පාඩම 11 වසරේ පොතේ. අපි 11 වසරේ පොත පොඩ්ඩක් අමු මේ බලන්න පුතේ. මේක තියෙනවා පිටු ගාන මම හරියටම කියන්නම්. බහුමාධ්‍ය පාඩම. පිටු 87 ඉඳන් පිටු 135 වෙනකන් තියෙනවා. පිටු 87 ඉඳන් 135 වෙනකන් මෙන්න මේ පාඩම පුතේ. පොඩින් ඔටෝ ફોකස් වෙහිලා නේ කැමති. හරි.
එතකොට පුතේ මෙන්න මේක තමයි පාඩම අපේ බහුමාධ්‍ය කියන පාඩම. මේ විභාගෙට ඔය කට්ටිය අයියලා අක්කලා ඉන්නවනේ මේ පාඩම පොඩ්ඩක්වත් බලන්න නැතුව ගියොත් විභාගේ පාස් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියනවා වර්ඩ් පාඩම, PowerPoint පාඩම, ඔය පාඩම් කිසිම දෙයක් මෙලොවම දෙයක් බැරි වුණත් ඔයාලට විභාගෙට ඒකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒකින්ද හොඳට මතක තියාගන්න පුතේ 11 වසරේ තියෙන මෙන්න මේ පාඩම අපිට බය නැතුව විභාගෙට අතාරින්න පුළුවන්. පාඩම් කරන්න නැතුව. ඒ කියන්නේ පිටු එච්චර ලොකු ප්‍රමාණයක් තියෙනවා. මම කියන්නේ බලන්න එපා කියලා නෙමෙයි මම මේ පාඩම කියලා දෙනවා. ඒ කියන්නේ අපි පාඩම් කරද්දී මේ වගේ පාඩමකට මුළු දවස් ගාණක් වැය කරන් නාස්ති කරන්න එපා. ඒ කියන්නේ මේ පාඩමෙන් එහෙම ලොකුවට ප්‍රශ්න හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ලකුණු උඩරිම 1යි නැත්නම් ලකුණු 2යි ওই පාඩමෙන් හැදෙන්නේ. ඔය පික්සල් වලින් ප්‍රශ්නයක් හදනවා. ඔය වගේ චූටි චූටි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. අපි පාස් පේපර් කරා නම් අවුරුදු 10ක විතර ওই පාඩමට අදාළව. ඒතර ඔයාලට තේරෙනවා මෙන්න මේ පාඩමෙන් අහන්නේ හැමදාම එකම ටික කරකෝ අහන්නේ. ඒතර මම ඒ ටික විතරක් බලාගත්තොත් මට ඒ ලකුණු දෙකක් ගන්න පුළුවන්. වර්ඩ් පාඩමත් එහෙමයි, PowerPoint පාඩමත් එහෙමයි. හැමදාම මේ එකම ළඟින් යන ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් වටේ ගිහිල්ලා අහනවා. ඒතර පුතේ අපි හරි අවබෝධයකින් වැඩ ටික කරොත් ලස්සනට පාඩම් ටික ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්. දැන් මම මේ කරන්නේ 11 වසරේ දෙවෙනි පාඩම. මේ පාඩම් පුතේ බය නැතුව පාඩම් කරන්න. මම ඒකයි කිව්වේ මේ පාඩම ළමයි ඉස්කෝලවල ටීචර්ලා හරියට කරන්නේ මේ පාඩම උඩින් අත ගාලා දානවා. හැබැයි මේ පාඩමට පුතේ ලකුණු 10ක් හම්බ වෙනවා. මේ පාඩම අතාරින්න ඕන පාඩමක් නෙමෙයි තියරි පාඩමක් කියලා ගොඩාක් වෙලාවට ළමයි කරන්නේ මොකද්ද? පාඩම් කරන්න බෑනේ තියරිනේ කියලා අතාරිනවා. පුතේ දැන් මගේ පන්තියේ ඔයා හරියට මං කියන විදිහට මේ පාඩම අහන් ඉඳලා හරියට උත්තර දෙනවා නම් ඔයාට මේ පාඩම කටපාඩම් කරන්න දෙයක් නෑ අය අමුතුවෙන්. ඔයාට ලස්සනට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මං ඒකයි කියන්නේ හරියට වැඩ කරොත් පුතේ ඔයාට අනිවාර්යෙන්ම 75ක් කියන දේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඒකින්ද හොඳට මේ දේ ඔලුවට දාගන්න. අපරාධ පුතේ නිකන් කාලේ නාස්ති කරන්න එපා. මේ කාලේ උපරිම ප්‍රයෝජනෙට ගන්න නිවාඩු කාලයක් ලැබිලා තිනවා. ඒකින්ද පන්තියට හිටපු සහ අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. අපේ වීඩියෝ ටික තියෙනවා ඒවත් බලන්න. ඊට අමතරව මම ආයි පාරක් රිවිෂන් එකක් විදිහට ඉස්සරහට පාඩම් ටික ඉවර කරලා මුලින් ඉඳන් පාඩම් ටිකක් කතා කරගෙන යනවා. වැදගත්ම පාඩම් ටික. ඒකට ඔයකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. පේපර් ටික වෙනම කතා කරනවා. අපි ඉස්සරහට ලස්සන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ පාඩමේ අවසාන ටික තමයි අද අපි යන්නේ. ඊළඟ සතියේ අපි මේ පාඩමට අදාළ සම්පූර්ණයෙන්ම පේපර් ටික කතා කරලා මම පෙන්නනවා. පුතාලට ලකුණු 10 ගන්න පුළුවන්ද බැරිද කියලා. ඒ කියන්නේ ක්ලාස් එකකින් වෙන්න ඕනේ මේ දේ පුතේ. මොකද ඔයා පාඩමට හරියට සම්බන්ධ වෙලා ඔයාට විභාගයට එන ප්‍රශ්න ලියා ගන්න පුළුවන් නම් පුතේ කාගේද ඒකක් ගන්න බැරි නම් වැරද්ද ඔයාගේ. ඒ කියන්නේ ඔයා පාඩම් කරලා නැහැ මම උපරිම දේ දීලා තියෙනවා. ඔයා පාඩම් කරලා නැති එක තමයි පුතේ ඒකට හේතුව වෙන්නේ. මොකද ළමයි ගොඩාක් අය පේපර් ලියනවා. දැන් පාඩම ඉවරනාට පස්සේ පේපර් ටික ලස්සනට ලියනවා. හැබැයි විභාගයට පාඩම් කරන්න නැතුව ගිහිල්ලා ලියන්න බලනවා. එහෙම හරියන්නේ නැහැ ළමයි. හරියට මේ ටික පාඩම් කරොත් IT කියන්නේ ඔයාට ලකුණු ගන්න තියෙන ලේසිම විෂයක්. මොකද මේකේ ප්‍රශ්න හැදෙන්නේ හරියටම පාඩම් ටාගට් කරලා. ඔයාට මේ පාඩම් ටික හරියටම මතක තියාගන්න පුළුවන් නම්, වැඩ ටික කරගන්න පුළුවන් නම් ඒකක් ඕන එක්කෙනෙක්ට දාගන්න පුළුවන්. ඉගෙන පුතේ අර හරකට අපිට තනකොළ දෙන්න පුළුවන් නේද? ඌට කවන්න බෑ ඌ කන්න ඕනේ. දැන් මම ළමයි හරක් නෙමෙයි කියන්නේ. මම කියන දේ තේරෙනවා ඇති. මම ඔය කට්ටියට පුතේ පාර පෙන්නනවා. පාර හොයාගෙන ඔය කට්ටිය යන්න ඕනේ දැන් ඉස්සරහට. දැන් අපේ පන්තියේ පොඩි පන්තිවල ළමයි ඉස්කෝලේ විභාග තියෙනවා. විභාග වල ගොඩාක් වෙලාවට හැම පන්තියේ පොඩි පන්ති වල ඉන්න ළමයි වැඩිම ලකුණු අරන් තියෙනවා. ඒ කියන්නේ පුතේ ලකුණු 100න් 100 95 98. එතකොට මේ පන්තියේ තියෙනවනේ කවුද අපේ ආදේශ එහෙම ගංගන්දේ පන්තියේ වැඩිම ලකුණු තියෙනවා කිව්ව නේද? ඊයේ සතියේ. එතකොට පුතේ ඔයාලට හරියට වැඩ කරනවා නම් ඒ වගේ මට්ටමකට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරි. අපි මේ පාඩමේ මුලින් කතා කරා පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. මම කියව පුතේ පද්ධතියක් කියන්නේ සංඝටක කිහිපයක් එකට එකතු වෙලා හැදලා තියෙන්නේ. දැන් මිනිස්යාගේ ඇඟේ ශරීරයේ කොටස් එකතු වෙලානේ පද්ධති හැදලා තියෙන්නේ. ඒතර අපේ ඇඟෙත් එක එක පද්ධති තියෙනවා. ඒ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න නම් මේ සියලු සංඝටක එකට බද්ධ වෙලා හොඳ අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතුව ක්‍රියා කරන්න ඕනේ කියලා කිව්වා. ඒතර අපි ඒකට කිව්වා පද්ධතියක් කියලා. පද්ධතියෙන් පස්සේ අපි ගියා පද්ධතියක මූලික සංකල්ප. පුතේ කීයක් තියෙනවද? මම නම කියලා අහන්නම් ළමයිගේ. බවානේ පද්ධතියක මූලික සංකල්ප කීයක් තියෙනවද? පුතේ බය වෙන්න එපා උත්තර දෙන්න. 3යි. 3ක් තියෙනවා. හරි. මට කියන්න කවුද? රාමනායක. රාමනායක කියන්න පුළුවන්ද මොනවද මේ 3 කියලා? ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. හරි. අපේ පද්ධතියක පුතේ මූලික සංකල්ප 3යි ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. ඔතනින් පස්සේ අපි යනවා තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. පුතේ කලණි. මොකද්ද තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ?
දත්ත තොරතුරු බවට පත් කරන පද්ධති. හරි. අපි සරලව කිව්වා දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් කියලා. කවින්දු කියන්න පුළුවන්ද මට මේ තොරතුරු පද්ධති වර්ග දෙකක් තියෙනවා. පුතේ left end එපා ප්‍රශ්න අහනවා කියලා බය වෙන්න එපා. බැරි නම් සර් එක දන්නේ නැහැ කියලා හරි කියන්න. නැත්නම් මෙසේජ් එකක් දාන්න එක දන්නේ නැහැ කියලා. පුතේ මට කියන්න තොරතුරු පද්ධති වර්ග කීයක් ගැන අපි කතා කරනවද? මොනවද? එන දෙකක් තියෙනවා මොනවද? අත්‍යුරු තොරතුරු පද්ධති පරිගණක පාදක තොරතුරු පද්ධති. අත්‍යුරු තොරතුරු පද්ධති සහ පරිගණක පාදක තොරතුරු පද්ධති. කට්ටිය left වෙනවා ප්‍රශ්න අහන හින්දා පුතේ එහෙම වෙන්න එපා බය වෙන්න එපා ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි නම් මොකද්ද? සරලයි. සර් මම මේක පාඩම් කරලා නැහැ උත්තරේ දන්නේ නැහැ කියන්නේ. එච්චරයි. එහෙනම් බය වෙන්න එපා ළමයි අපි කතා කරගෙන යමු. දැන් අද මම හෝල් ක්ලාස් එකේ තියෙන ළමයි හැමෝගෙම ප්‍රශ්න ඇහුවා. මොකද ළමයි එහෙම නැතුව කරන එක තේරුම් නැහැ. ඔය කට්ටිය දැන් ඉඳන්ම හිමීට බලාගෙන යමු. ඔව්. එතකොට අපි කතා කරා අත්‍යුරු තොරතුරු පද්ධතියක සහ පරිගණක පාදක තොරතුරු පද්ධතියක වෙනස. කාටද පුතේ කියන්න පුළුවන්? අත්‍යුරු එකකයි පරිගණක පාදක එකකයි අතර වෙනස. මොකක්ද මේ දෙක අතර වෙනස්කම? එක එක කියන්න කාට හරි අත්‍යුරු තොරතුරු පද්ධතියේදී හැම දෙයක්ම අතින් ලියනවා. පරිගණක තොරතුරු පද්ධතිය පරිගණක වල දත්ත මේ දත්ත සටහන් කරගෙන පරිගණකයක් ඇසුරෙන් දත්ත නිර්මාණය කරනවා. හරි ඒක හරි. තව එකක් කියන්න බලන්න පුතේ කවුරු හරි. අත්‍යුරු තොරතුරු පද්ධතියේ කාර්යක්ෂමතාව අඩුයි. පරිගණක පාදක තොරතුරු පද්ධතියේ කාර්යක්ෂමතාව අතින් වැඩි. ඔව් ඒකත් හරි. තව එකක් අපි ගොඩක් කතා කරලා තියෙනවා. අත්‍යුරු තොරතුරු පද්ධතියේ ආරක්ෂාව අඩුයි. පරිගණක පාදක තොරතුරු පද්ධතියේ ආරක්ෂාව වැඩි. හරි. අරකින විද්‍රව්‍ය අසුරා තැබීමට විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් පරිගණක පාදක තොරතුරු පද්ධතියේ කුඩා ඉඩ ප්‍රමාණයක විශාල දත්ත ප්‍රමාණයක් රැස් කරගත හැකිය. හරි පුතේ very good. ඒ උත්තර ටික හරියටම හරි. හරි. පුතේ ඔයාටම කියන්න පුළුවන්ද? දැන් ඔයා කිව්වා නේද අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක ආරක්ෂාව අඩුයි. නමුත් පරිගණක පාදක තොරතුරු පද්ධතියක ආරක්ෂාව වැඩි කියලා. ඇයි එහෙම කියන්නේ අපි? මොකද්ද හේතුව? පුතේ ඔයාට මම හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක්ද කොහොමද? පුතේ අනිත් අයට ඇහෙනවද කවුද රාමනායක දුවගේ නම දන්නේ නැහැ මම පෙන්නන නම කියන්නේ කතා කරනව ඇහෙනවද පුතේ අනිත් අයට නෑ නේද නෑ සර්. නෑ නේද එයාගේ මොකක් හරි මයික් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැති හරි දැන් කියන්නද? මොකද පුතේ දැන් කියන්න සර් Wi-Fi නැති වුණා. හරි පුතේ දැන් කියන්න මොකක්ද ඒක අතර ඇයි එහෙම කියන්න හේතුව අත්‍යුරු තොරතුරු පද්ධතිය අතින් ලියන නිසා ෆයිල් වල එහෙම තිබ්බාම ඕනි කෙනෙකුට බලන්න පුළුවන්. හැබැයි පරිගණක පාදක තොරතුරු පද්ධතිය අපිට ඕන නම් මුරපද යොදා ගන්න පුළුවන්. එතකොට පාස්වර්ඩ් එක අපි විතරක් දන්න නිසා අනිත් කට්ටියට ඒක අරින්න බෑ. හරි. ඒක හරි පුතේ. එහෙම අපිට කියන්න පුළුවන්. very good. ඒතර අපිට තවත් කියන්න පුළුවන් නේද මේකේ දත්තවල විනාශ වෙන හැකියාව ගත්තොත් මොකේද අඩු වැඩි? අත්‍යුරු තොරතුරු පද්ධතිය වැඩි. ඔව් අත්‍යුරු එක වැඩි පරිගණක පාදක අඩුයි නේද පුතේ? මොකද අපි ගින්නක් ගත්තත් ගිනිගෙන විනාශ වුණත් පරිගණක පාදක තොරතුරු පද්ධතියක තොරතුරු අපිට තියාගන්න පුළුවන්. කොහොමද ඒ තියාගන්නේ? මොකක් කරාද අපි තියාගන්නේ? බෑකප් එකක් කරලා බෑකප් එකක් අපි කරගෙන උපස්ථයක් තබා ගන්නවා කියලා. පුතේ උපස්ථ තබා ගන්න පුළුවන් මොනවලද? කොපි එකක් තියාගන්න පුළුවන් මොනවලද? අපි උපස්ථ කියන්නේ කොපි එකක් නේද? කොපි එකක් තියාගන්න පුළුවන් කොහෙද? මොනවලද තියාගන්න පුළුවන්? පෙන් එකක. පෙන් එකක තියාගන්න පුළුවන්. තව පෙන් එකක විතරද පුළුවන්? CD එක. CD එකක පුළුවන්, පෙන් එකක පුළුවන්, DVD එකක පුළුවන්. පුතේ අපි මෙන්න මේ වලට කියන්නේ මොනවද? පොඩ්ඩක් මම දෙන්න. මේ මොනවද? දැකලා නැද්ද කලින්? පුතේ අපි මේකට මොකක් කියලාද කියන්නේ? මෙන්න මෙහෙම USB වලින් සම්බන්ධ කරලා තියෙන්නේ. කවුරක්වත් දන්නේ නැද්ද මෙතන ඉන්න ළමයි? මොකද? ඔව්. hard disk. ඔව්. පුතේ මේක hard disk එකක් තමයි අපි මේකට කියනවා external hard disk කියලා කියනවා. කවුද? නමක් වැටුණා මම දැක්කා chat එකට
ඔද්දත නේද? ඕෂදද පුතේගේ නම මං නම හරියට දන්නේ නැහැ ප්‍රොනවුන්ස් කරා. මට පේන විදිහට මම නම කිව්වේ මගේ නම කෑල්ලක් කැපිලා තියෙන පුතේ chat එකේ. හරි. මේකට කියන අපි external hard disk එක පුතා හරි නම කියලා දෙනවා. මොකද පුතේ මේක අපි බාහිරෙන් සම්බන්ධ කරන්නේ. ලැප් එකක් ඇතුලේ මේ වගේ hard එකක් තියෙනවා. හැබැයි ඒක අභ්‍යන්තරයෙන් තියෙන්නේ. ඒක ඒතකොට මේ වගේ රබර් කේසින් එකක් නෙමෙයි තියෙන්නේ වෙනම නිකන් යකඩ කේසින් එකක් තියෙන්නේ. ඒතකොට මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන් USB හරහා. ඒතකොට ලැප් එකක් කම්පියුටර් එකක් ඇතුලේ තියෙන hard එකක් සම්බන්ධ වෙන්න වෙනම ports තියෙනවා. SATA port කියලා තියෙනවා, IDE කියලා තියෙනවා සහ SSD M2.0 වගේ ඒවා 3.0 එහෙම port එකක් වෙනම තියෙනවා. අපි ඉස්සරහට ඒව ගැන කතා කරද්දි මම කියලා දෙන්නම් ඒව අතර තියෙන වෙනස මොනවද කියලා. අපි දෙවෙනි පාඩමේ තව කොටසක් මම කිව්වනේ. දෙවෙනි පාඩම මම කරන්නේ නැහැ කියලා කිව්වට දෙවෙනි පාඩමේ පුතේ වැදගත්ම දේවල් ටික මම වෙනම කියලා දෙනවා කට්ටියට. ඒක වෙනම ඩේට් එකක් දාලා හරි අනිවාර්යෙන් මේ දේ අපි කතා කරනවා. හරි. ඉතින් මම පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එකත් ඕපන් කරගන්නම්. මට විනාඩියක් දෙන්න. හරි. ඒක ඕපන් නෙවෙයි. එහෙම ඊට අපි පුතේ මෙතනින් පස්සේ අපි ගියා ඔද්දත නෙමෙයි ඔදාතද ඔදාත නේද? හරි පුතේ. අද තමයි මට ওই නම තියෙන නම එක හම්බුනේ. sorry නම වැරදි විදිහට ප්‍රොනවුන්ස් කරලා ඔදාත නේද? ඔදාත නැත්තම් ඔදාතද? ඕ නේද? ඔදාත. හරි. කමන්නේ නම අපි ඉතුරු කොටස පාවිච්චි කරමු. ලක්ෂිතද හරි මොකක් හරි ගැලලා තියෙනව නේද? ඒක ලේසි වෙයි මම හිතනවා. හරි. පුතේ අපි මෙතනින් පස්සේ ගියා ඕදාත ලක්කනා. පුතේ ඔය ටැමිල්ද? සිංහල සර්. සිංහලද? හරි sorry. මම නම අහලා නැහැ ඒකයි මම first time තමයි නම දැක්කේ. ඕදාත ලක්කානම්. හරි. පොඩ්ඩක් ඒ නම පුතු වෙන්න වෙනවා. අලුත් නමක්. ඒතර කොමන් නමක් නෙමෙයි හරි අන්කොමන් නමක්. අඩුයිනේ එහෙමනම්. හරි. එතකොට පුතේ අපි මේ පාඩමේදී මෙතනින් පස්සේ ගියා SDLC. පුතේ මොකද්ද මේ SDLC කියන්නේ? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. හරි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. අපි ඉංග්‍රීසියෙන් කියනවා system development life cycle කියලා. ඒ කියන්නේ පුතේ අපි පද්ධතියක් නිර්මාණය කරද්දී මෙන්න මේ SDLC එකේ තියෙන පියවර අනුගමනය කරන්න කියලා කියනවා. මොකද පද්ධතියක් කියන දේ අපිට ඕන විදිහට හදන්න බෑ. මම කිව්ව පුතේ මේක ක්‍රම දෙකකට අපි ඉගෙන ගන්නවා O level වලදී සහ A level වලදී. පුතේ O level වල ක්‍රම කීයක් තියෙනවද අපිට? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළව ක්‍රම 6ක් තියෙනවා. A level වල 7ක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ පුතේ මේකේ පළවෙනි පියවර A level වලදී පියවර දෙකක් විදිහට ඉගෙන ගන්නවා. එතකොට මේකේ 2 3 4 5 6 කියන පියවර ටික මේ විදිහටම තියෙනවා. 1 2 කියන ඒවා කොටස් දෙකකට කැඩිලා තමයි අපි A level වලදී ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ මේ අපිට සිලබස් එකේ තියෙන බරපතලකම අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. හැබැයි මේක මම කිව්වා මොකද්ද? පේපර් සිලබස් එක හදන්න එක පිරිසක්, පේපර් හදන්න තව පිරිසක්. ඒතර ඒ කට්ටිය විභාගයට ප්‍රශ්න දාද්දි A level වල තියෙන විදිහට ප්‍රශ්න අහනවා. හරි කලණී මං කියන්නම් කියන පුතේ මං ළමයිගේ නෝට් එකක් තියෙනවා මං ඔයාලට දාන්නම් ගෲප් එකට දාන්නම් ෆොටෝ ටිකක් ගහලා නෝට් එක. පුතේ ගිය සතියේ ආපු නැති එකේ මං වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube එකට. මං පුතේ මට දවසක් දෙකක් දෙන්න මේ දවස් ටිකේ ගොඩාක් බිසි වෙලා ඉන්නේ මං. ඔය ළමයි සෑහෙන මෙසේජ් දාලා දිනවා 10 වසරේ 11 වසරේ පොඩි පන්ති වල. ඔක්කොටම මං ඉක්මනට රිප්ලයි දාන්නම්. ඔය කට්ටිය ඉල්ලලා තියෙනවා සර් මෙන්න මේ වීඩියෝ ටික පිළිවෙලට දෙන්න මෙහෙමයි කියලා. මොකද සමහරක් පාඩම් වලට ළමයි ඉඳලා නැහැ. ඒ පාඩම් වල ලින්ක් ටික මම පිළිවෙලට හදලා පුතේ ඔය කට්ටියට හැම දෙයක්ම ලබා දෙන්න. මට දවසක් දෙකක් කල් දෙන්න. එතනින් පස්සේ මට පොඩි ෆ්‍රී එකක් තියෙනවා උදේවරුේ. මම ඔක්කොම ටික පිළිවෙලට වැඩේ හදලා දෙන්නම්. එතකම් පොඩ්ඩක් මට දවසක් දෙකක් දෙන්න. තරහ වෙන්න එපා.
ලොකු කමකට නෙමෙයි පුතේ රිප්ලයි දාන්න තු වෙන්නේ. ඇත්තටම වෙලාවක් නැහැ. දැන් අද දවසක් නිවාඩුවක් නැහැ. අද දවසත් උදේ ඉඳන්ම ක්ලාස් තිබ්බා. තව දවසකින් දෙකකින් වගේ මට ඉතින් පස්සේ පොඩ්ඩක් අර හවස් අරුව විතරයි ක්ලාස් තියෙන්නේ. හවස රැයටයි. උදේ වරුව ඉස්කෝලේ නෑනේ. ඒතර පොඩි ෆ්‍රී එකක් තියෙනවා. මම මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඔය කට්ටියගේ මැසේජ් ටික බලලා ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනටම ඒ අහලා තියෙන ප්‍රශ්න වලට ඉල්ලලා තියෙන ලින්ක් වලට සල්ලි දාපු අයගේ චිට් වලට ඒ වලට අදාළව මම රිප්ලයි දාන්නම් පුතේ. මට ඒකින්ද චූටි කාලයක් ලබා දෙන්න. හරිද? ඒකින්ද දැනට මේ විදිහට අහන් යන්න මම අර ටික ඔය කට්ටියට අහලා තියෙන හැම දෙයකටම මම ඉක්මනට උත්තර දෙන්නම්. හරි. එතකොට ළමයි අපි මෙතනින් එහාට යද්දී අපි SDLC එකේ පියවර 6ක් තියෙනවා කිව්වා O level වලදී. මම මුලින්ම කතා කරන්නේ මෙන්න මේ පියවර 6 ගැන. ඉක්මනට කියමු පුතේ වැඩි වෙලාවක් ගන්න බෑ. ටක් ගාලා මතක් කරගමු. පුතේ පළවෙනි පියවර මොකද්ද? ඉක්මනට කියන්න. මොකද්ද මේකේ පළවෙනි පියවර? අවශ්‍යතා හඳුනා ගැනීම. අවශ්‍යතා හඳුනා ගැනීම. ඔව් පුතේ අපි මෘදුකාංගයක් නිර්මාණය කරද්දී පද්ධතියක් නිර්මාණය කරද්දී මුලින්ම මේ හදන පද්ධතියට අදාළව ඒ හදන්න ඕන අයගෙන් අපි ගිහිල්ලා බලන්න ඕනේ අවශ්‍යතා. ඒ කට්ටියගේ මොන වගේ අවශ්‍යතාවයකටද මේ පද්ධතිය අපිට හදන්න කියන්නේ නේද? අපි හොයන්න ඕනේ. ඇයි මේ කට්ටිය අපිට පද්ධතියක් හදන්න කියන්නේ කියලා. එතකොට අපි අවශ්‍යතා හඳුනා ගන්න ඒ කට්ටියගේ දත්ත රැස් කරන්න ඕනේ. මොන ක්‍රම හරහාද පුතේ අපි ඒ කට්ටියකින් දත්ත රැස් කරන්නේ? මොනවද අපි භාවිතා කරන ක්‍රම? දත්ත රැස් කිරීම සඳහා. ප්‍රශ්නාවලිය ඉදිරිපත් කිරීම. ප්‍රශ්නාවලිය අහන්න පුළුවන්. තව ක්වෙක්ෂනරියා. ප්‍රශ්නාවලිය. තව එච්චරද? නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා. හරි. නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගිහලා බලන් ඉන්නවා හොරේ මේ කට්ටිය කොහොමද වැඩ කරන්නේ, හරියට ඒව කරනවද, ගිණුම් පොත්පත් තියනවද? ඒක කියන්නේ නැහැ පුතේ. සම්මුඛ සාකච්ඡාවක් කරද්දී අපි ඔන්න ඔබ්සර්වේෂන් එකකට එනවා. ඔය කට්ටිය ලෑස්ති වෙලා ඉන්න කියන්නේ නැහැ. ඒකට ව්‍යාජ තොරතුරු තමයි කට්ටිය පෙන්නන්නේ. රංගපෑමක් වෙනවා. ඒකින්ද සම්මුඛ සාකච්ඡාවකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිරීක්ෂණය කරනවා නම් ඔබ්සර්වේෂන් කරනවා නම් අපි කවදාවත් කියන්නේ අපි ඔබ්සර්වේෂන් එකට එනවා කියලා. අපි ගිහලා හොරෙන් තමයි බලන්නේ. හරියට වැඩේ කරනවද කියලා. නැත්නම් ඒ කට්ටිය මවාගත්ත රූපයක් තමයි පෙන්වන්නේ. තව තියෙනවා සම්මුඛ සාකච්ඡා. මූණට මූණ හම්බෙලා කතා කරනවා. ඉන්ටර්විව් කියලා කියනවා අපි. තව මොනවද? එච්චරද? මූලාදර්ශ පුතේ ප්‍රොටෝටයිප්. ප්‍රොටෝටයිප් එක කියන්නේ අපි කලින් හදපු software කෑල්ලක් තියෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මෘදුකාංගය නෙමෙයි. මෘදුකාංගයකින් කොටසක් වෙන්න පුළුවන්. අපි ලබා දෙනවා. මෙන්න මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න කොහොමද හොඳයිද කියලා. අන්න එහෙම දෙයක් කරනවා. මේක හොඳයි නම් මොකද කරන්නේ? ඒ කට්ටිය කියනවා ඔය කට්ටියගේ ප්‍රොටෝටයිප් එකත් නියමයි. අපිට සැටිස් නියමයි වැඩේ හොඳට යනවා. අපේ software එකත් හොඳට හදලා දෙන්න කියලා. කෙලින්ම ව්‍යාපාරේ කියනවා. එතකොට ප්‍රොටෝටයිප් එකකින් වෙන්නේ ඒ දේ. කලින් හදපු software එකක කොටසක්. ඒ කියන්නේ අපි මේ ව්‍යාපාරයට ලබා දෙනවා. අපි මේ කලින් හදලා තියෙන්නේ මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. ඔන්න ඔය වගේ තමයි හදන්නේ. හැබැයි ඔයගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට අපි ඩිසයින් කරලා දෙනවා. ඒතර අදාළ ව්‍යාපාරිකයෙකුට ඕකේ නම් අපේ පද්ධතියට කැමති නම් අපිට කෙලින්ම බය නැතුව ඒ කට්ටියගේ software එක හදලා බාර දෙන්න පුළුවන්. අපි මෙතනින් පස්සේ ගියා පුතේ දෙවෙනි පියවරට. ඔන්න දැන් අපි අවශ්‍යතාව හඳුනාගෙන ඉන්නේ. දෙවෙනියට මොකද්ද කරන්නේ? විසඳුම් සැලසුම් කිරීම. පුතේ අපි දන්නවා අපි ඕනම දෙයක් හදද්දී මොකද්ද මුලින්ම කරන්න ඕනේ? අපේ plan එක හදා ගන්න ඕනේ. plan එක හදද්දී තියෙන්න ඕන දේවල් මොනවද? මොනවද අපි plan කරන්නේ? මොනවද? මොකද plan කරන්නේ නැද්ද? නැත්නම් ඔහේ ඉන්නවද නිකන්? අපි ඔන්න සැලසුම ගහනවා කියලා නිකන් ඉන්නවා. එහෙමද? මොනව ගැනද අපි සැලසුම් හදන්න යන්නේ මේ? පද්ධතියට අදාළව. software අපි තීරණය කරන්න ඕනේ මේකට අදාළව මේ අපි හදන්න යන මෘදුකාංගය නැත්නම් අපි හදන්න යන පද්ධතිය නිර්මාණය කිරීම සඳහා අපි භාවිතා කරන පරිගණක භාෂා මොනවද නේද? අපි මොන වගේ programming language එකක් භාවිතා කරනවද? මොකද අපේ ඉන්න engineersලාට software engineersලාට එක එක භාෂා බෑ. ඒ කට්ටිය දන්න ටිකක් තියෙනවා. අපි ඒ කට්ටියට දෙන්නේ මොකකින් මේක හදන්න දෙනවද? හදිසියේ customer අපේ ව්‍යාපාරික කවුරු හරි අපේ පද්ධතිය ඉල්ලන කෙනා කියනවා මට මේක PHP වලින් හදලා ඕනේ. ඒතර මාර වැඩක් වෙනවා. අපි ළඟ PHP දන්න එකෙක් නැහැ. ඒතර අපි කියනවා අම්මෝ අපිට නම් ඔක හදන්න බෑ. අපේ කාටවත් PHP වෑ කියලා. නෑ. ඒතර අපිට hire කරන්න එනවා PHP පුළුවන් එක්කෙනෙක්ව. ඒතර අපි ඔන්න ඔය වගේ දේවල් එතනදී තීරණය කරන්න ඕනේ. මේකේ අතුරු මුහුණත ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ පුතේ අපි හදන මෘදුකාංගයක් මේ පද්ධතියක් කියලා නිර්මාණය කරන්නේ. ඒකේ අතුරු මුහුණත කොයි වගේ වෙන්න ඕනේද? ඊට පස්සේ අපි මේකට මොන වගේ
software පාවිච්චි කරනවද? ඒ කියන්නේ අපිට පුළුවන් මේක virus guard දාන්න. එයාගේ අහනවා මොන වගේ වාට virus guard එකක්ද ඕනේ? සල්ලි දීලා දාන එකක්ද නැත්නම් free එකක්ද? ඊට පස්සේ වාට office package එක ඕනේද? මේ අපේ package එකට අමතරව. ඊට පස්සේ වාට තව මොනවා හරි ඕනේද? මොන හරි වා 3D නිර්මාණ කරනවද? ඔයාට Photoshop වගේ software ඕනේද? ඒව සල්ලි දීලා original ඒව ඕනේද? එහෙම අහලා යාගෙන් අහනවා ඔයාට ඕන software මොනවද කියලා අපි ඒව හොයලා බලන්න තියෙන්නේ. දැන් අපි plan එකට දානවා මෙන්න මේ software ටික මදි මේව ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඒ කට්ටියගේ තියෙන hardware බලනවා. හද්ද පරණ computers ටිකක් තියෙන ඒවලට අපේ system එක දාන්න බෑ. ඒකට කියනවා list එකක් හදනවා මේ කට්ටියගේ computer system මදි තියෙන ඒවා. අපි හොඳ අලුත් brand new system unit ගන්න ඕනේ. ඒකට අපි list එකක් හදා ගන්න ඕන ඔහොම. අපි plan එක ගහන් යනවා. එදා පුතේ මම කතා කරලා දෙන්න මම මේ කෙටියෙන් විස්තර කරන්න. plan එක ගැහුවට පස්සේ අපි මේ කොටස කරන්නේ කවුද පුතේ? මේ plan එක හදන එක ඊට පස්සේ ගිහිලා අර නිරීක්ෂණය කරලා බලන් ඉන්න ඒවා මේව කරන්නේ කවුද අපි? කවුද මේ කොටස කරන්නේ? මේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස. මම කියලා තියෙනවා නමක්. කවුද ඒ ටික කරන්නේ? මෘදුකාංග ඉංජිනේරුව. නෑ පුතේ. මෘදුකාංග ඉංජිනේරුව කරන්නේ මෙතනින් පස්සේ කොටස. ඔය කොටස කරන්නේ වෙන කෙනෙක්. කවුද? පද්ධති විශ්ලේෂකද? ඔව් පුතේ අන්න හරි. පද්ධති විශ්ලේෂක තමයි මෙතනින් පස්සේ කොටස මේ කොටස කරන්නේ. ඔන්න පද්ධති විශ්ලේෂක අදාළ දේවල් ටික හදලා plan එක ගහලා දැන් ඔන්න හදලා දෙනවා. කාටද මෙතනින් පස්සේ බාර දෙන්නේ? software engineer ට. software engineer ට කියනවා මෙන්න මේක මෙහෙමයි වෙන්න ඕනේ. ඔන්න මම plan එක ගහලා දෙනවා. ඔයා coding පටන් ගන්න. හරි. අපි තුන්වෙනි පියවරට යනවා. ඔන්න අපේ plan එක හැදුවා. තුන්වෙනිට මොකද කරන්න යන්නේ? code එක ගහන්න යන්නේ. එතකොට code කරද්දී අපි ඒ ගහන code එක පුතේ සරල වෙන්න ඕනේ. සංකීර්ණ code ගහන්නේ නැහැ. මොකද හදිසියේ ඉන්න software engineer අයින් වෙලා ගියොත් තව එක්කෙනෙක් ඇවිල්ලා එතන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඒක පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න ඕනේ. පොඩින් උදේ. හරි. එතකොට පුතේ මොකද message එකේ software design කරන apps මොනවද? පුතේ අපිට software එකක් interface එකක් design කරන්න පුළුවන් Photoshop වලින් පුළුවන්. Illustrator ඊට පස්සේ Adobe InDesign වලින් පුළුවන්. ඊට අමතරව අපි තියෙනවා මොකද්ද වෙනම app එකක්ම තියෙනවා. මට නම මතක් වෙන්නේ නැහැ පුතේ මේ වෙලාවේ. නම මතක නැහැ පුතේ. නම මතක වෙලා තියෙන්නේ. මම මතක් වුණොත් කියන්න. මොකද දැන් මම ওই පැත්තේ වැඩි වැඩ වෙන්නේ නැහැ. ටීචින් විතරයි දැන් උගන්වන්න පැත්තේ ඉන්නේ. ඒතර ඒකේ නම මට මතක නැහැ අමතක වෙලා තියෙන්නේ. මම එකක් මතක් වුණොත් කියන්න. අපිට පුතේ ඩිසයින් කරද්දී ඔය ගොඩාක් වෙලාවට අපි Photoshop, Illustrator, ඊට පස්සේ CorelDRAW ඒව හරහත් අපිට අපේ ඉන්ටර්ෆේස් එක ලස්සන විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ඩිසයිනර්ස්ලා ඉන්නවා. ඔය UX UI කියලා වර්ග දෙකක් තියෙනවා ඩිසයිනින් වර්ග. ඒවා ගැන මම වෙලාවක් කියලා දෙන්නම් පුතේ වෙලාවක් අරගෙන මොකද්ද මේවල වෙනස කියලා. මට අර software එකේ නම අමතක වෙලා තියෙන්නේ මේ වෙලාවේ lab එකෙත් මේකේ නෑ මම හිතන්නේ. මගේ අනිත් PC එකේ ඇත්තේ. නෑ පුතේ මේකේ නෑ. හරි. පුතේ මම මතක් වුණොත් කියන්නම් මේ කරන ගමන් නම මොකද්ද කියලා. මට මැසේජ් එකක් දාලා දෙන්න නැත්නම් මම නම ඔයාලට හොයලා කියන්නම්. හරි. අපි පුතේ තුන්වෙනි පියවරේදී කරන්නේ coding part එක. අපි code කරනවා. ඒ කියන්නේ අපි ඉගෙනගත්ත පරිගණක භාෂාවක් භාවිතා කරලා අපි Java වෙන්න පුළුවන්, Python වෙන්න පුළුවන්, Pascal වෙන්න පුළුවන්, එහෙම නැත්නම් PHP වෙන්න පුළුවන්. අපි දන්න මොනවා හරි භාෂාවක්, ඕනම පරිගණක භාෂාවක්. ඒක අපි තෝරගත්ත භාෂාව අනුව අපි මෙතනදී කෝඩ් කරන එක කරනවා. කෝඩ් කරාට පස්සේ පුතේ අපිට ප්‍රශ්නයක් එනවා. මොකක්ද දෙන ප්‍රශ්නේ? ඔන්න දැන් හතරවෙනි පියවරේ තමයි ප්‍රශ්නේ පැන නගින්නේ. මොකද්ද ප්‍රශ්නේ අපිට ඇති වෙන? මොකද්ද ප්‍රශ්නේ? කාටද කියන්න පුළුවන්? කේතන දෝෂ. අන්න හරි. අපිට ඇති වෙනවා bugs නැත්නම් අපි errors කියලා කියන්නේ නේද? අපි මේක කෝඩ් එක ගහලා අපි රන් කරනවා. ඔන්න රන් කරාට පස්සේ එනවා bugs ගොඩක්. අපි එතන මොකද කරන්නේ? අපි හතරවෙනි පියවරේදී ඇතිවන කේතන දෝෂ හඳුනා ගැනීම සහ ඒ කේතන දෝෂ निराකරණය කරන්න ඕනේ. අපි බග් ටික හොයාගෙන ඒවා ඩීබග් කරන්න ඕනේ. ඒ කියන්නේ බග්ස් ටික අයින් කරන්න ඕනේ. හරි. ඔන්න අපි ඒක කරා හතරවෙනි පියවරේදී. පස්වෙනි පියවරේදී මොකද කරන්නේ? පස්වෙනි පියවරේදී මොකද කරන්නේ පුතේ අපි? දැන් ඔන්න අපි errors ටික හඳුනාගෙන තියෙන්නේ.
හරි මට එතනදී තව එකක් කියන්න බැරි වුණා. පුතේ මේ අපි 4 වෙනි පියවරේදී මොනවද කරේ? sorry කෝඩින් කරා ඊට පස්සේ කේතන දෝෂ හඳුනාගත්තා. පුතේ මේ දෝෂ හඳුනා ගැනීම සඳහා අපි භාවිතා කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ මොනවද? කොහොමද අපි මේවා හඳුනාගන්නේ? ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව. ඔව් ක්‍රම 4ක් තියෙනවා නේද? එකක් අඩුවෙන් කිව්වේ. මොකක්ද අඩුවෙන් කියුනේ? ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. පුතේ ඒකක පරීක්ෂාවේදී වෙන්නේ මොකද්ද? මේ අපි හදන්න යන පද්ධතියේ ඒකක වෙන වෙනම අරන්. ඒ කියන්නේ කොටසින් කොටස අරගෙන දැන් අපි කෝඩ් එක ගන්නම්. කෝඩ් එකේ line by line check කරනවා. මෙයා lines ටික හරියට ගහලාද කියන්නේ එක line එකෙන් line එක check වෙනවා. දැන් වාහනයක් හදද්දී වාහනේ කැලි ටික ඔක්කොම ගලවලා ඇනේ ඉඳන් check කරනවා. ඒ වාහනේ ඇණයක් හරියට ගෙවිලා තියනවද? හරියට මේව වැඩ හරියට සෙට් වෙනවද? ෆිට වෙන්නේ නැද්ද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා එකෙන් එක පරීක්ෂා කරනවා. හරි. ඔන්න මුලින්ම අපි ඒකක පරීක්ෂාව කරා. දෙවෙනියට මොකද්ද කරන්නේ අපි? දෙවෙනි පියවර. සමස්ත පරීක්ෂාව. සමස්ත පරීක්ෂාව. පුතේ කාටද කියන්න පුළුවන් සමස්ත පරීක්ෂාවේදී මොකද්ද වෙන්නේ කියලා? net මෙහෙම ගෙමු බලන්න. මොකද්ද වෙන්නේ සමස්ත පරීක්ෂාවේදී? කියන්න පුළුවන්ද කාට හරි? net මේ හරිය. ඔව් net මේ කියන්නේ ඒකක පරීක්ෂාව කරලා ඉවර වෙලා එක් පරීක්ෂාව නිසි ලෙස පරීක්ෂා වටයක් ලෙස කිරීම. මෙන්න මෙහෙමයි පුතේ වෙන්නේ. මේ බලන්න. තව කාගේ හරි උත්තර තියෙනවද? වැරදුනාට කමක් නැහැ පුතේ. ඕන උත්තරයක් දෙන්න බය වෙන්න එපා. කතා කරන්න බය වෙන්න එපා. පොඩි කාලේ ඉඳන් ඔය කතා කරන්න තියෙන බය නැති කරගන්න පුතේ. මොකද තැනකට ගිහිල්ලා කතා කරන්න බැරි නම් වැඩක් නැහැ. කොච්චර ඉගෙන ගත්තත්. කැම්පස් වලට ගියාට පස්සේ ඔයාලට ප්‍රසන්ටේෂන් කරන්න වෙනවා. ගිහිල්ලා කකුල් දෙක වෙවුලලා වචන එන්නේ නැතුව නිකන් බය වෙලා හිටියොත් ඔයා දැනගන්න ඕන ජීවිතේට මේ කතා කරපු නැති කෙනෙක් තමයි ඇවිල්ලා කතා කරන්න කියලා. එතනින්ම ලකුණු අඩු වෙනවා. ඒකින්ද කවදාවත් කතා කරන්න බය වෙන්න එපා. ඕනම ප්‍රශ්නයක් ඔයාට ආවොත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉගෙන ගන්න දෙයට සහ ජීවිතේ ඕනම ප්‍රශ්නයක් ආවොත් බය නැතුව ඕනම තැනක ගිහිල්ලා කතා කරන්න ඕනේ. එහෙම නැතුනොත් පුතේ මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. මොකද මිනිස්සු හැම වෙලාවෙම බලන්නේ අපි වටන්න බලන් ඉන්නේ. ඒකින්ද කටක් තියෙන්න ඕනේ. ඉන්න නැත්නම් හැම වෙලාවෙම අහිංසකයි වගේ ඉන්න ගියොත් එහෙම ඉන්නත් බෑ. ඒකින්ද හොඳට මතක තියාගන්න බය තියාගන්න එපා. පොඩි කාලෙම බය නැති කරගන්න. හරි. පුතේ අපි මෙතනදී සමස්ත පරීක්ෂාවේදී වෙන්නේ මෙන්න මේ දේ. අපි මේ එක ඒකකයෙන් ඒකකයේ පරීක්ෂා කරපු ටික දැන් මොකද කරන්නේ? එකට එකතු කරනවා. මේ කොටසයි මේ කොටසයි එකට එකතු කරලා බලනවා. එතකොට මේ කොටස් දෙක එකට එකතු වෙද්දි මොනවා හරි ගැටලුවක් පැන නැවෙනවා. අන්න දැන් මේ කොටස් දෙක එකට එකතු කරලා අවුලක් නැහැ. ඒක ඕකේ. මේකයි මේකයි එකට එකතු කරද්දි ඔන්න ඒ එකක් එනවා. හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට අපි බලනවා මොකද්ද? එක කොටසෙන් කොටස එකට එකතු කරද්දී ඇති වෙන දෝෂ මොනවද? කොටසෙන් කොටස එකතු කරනවා. අපි වෙන වෙනම පාවිච්චි කරපු කොටස් ටික එකට එකතු වෙද්දී ඇතුල් වෙන්න පුළුවන් ගැටලු. ඒතර මෙතන කතා කරන්නේ මොකද්ද? කොටසෙන් කොටස එකට එකතු කරද්දී දැන් හිතන්න පුතේ ඔන්න බයික් එක ගලවලා තියෙන කෑලි බයික් එකේ රෝද අර බෝල දාලා අනම්මනම් දාලා තියෙනව දාලා බයික් එකේ රෝදේ අපි නට් එක දාලා කරකවනවා. කරකවුවට පස්සේ රෝදේ කරකෙන්නේ නැහැ හිර වෙලා. ඒතකොට අපිට පේනවා මොකද්ද? මේවා වෙන වෙනම තියෙද්දි නම් අවුලක් නැහැ. හැබැයි එකට එකතු කරාට පස්සේ රෝදේ කරකෙන්නේ නැහැ හිර වෙලා තියෙන්නේ. ඒතකොට අපිට පේනවා මාක් හරි එකක් අපිට මිස් වෙලා තියෙනවා. ඒතකොට ආයි ගලවලා බලන්න ඕනේ. ඇයි මේ රෝදේ හිර වෙලා තියෙන්නේ? අන්න ඒ වගේ තමයි මෙතනදී වෙන්නේ. ඒතකොට එතනදී සම්පූර්ණ බයික් එකම චෙක් කරනවද? නැහැ. මේවා එකට එකතු වෙද්දී අපි ඒකක පරීක්ෂාවේ තිබ්බ ඒවා එකට එකතු වෙද්දී ඇති වෙන්න පුළුවන් ගැටලු. ඒවා හයි වෙද්දී ඇති වෙන්න පුළුවන් ගැටලු තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතනින් පස්සේ පුතේ තුන්වෙනි පරීක්ෂාව මොකද්ද? තුන්වෙනි පරීක්ෂාව පද්ධති පරීක්ෂාව. පද්ධති පරීක්ෂාව. පද්ධති පරීක්ෂාව කරන්නේ කවුද පුතේ? software එක හදන කට්ටියද නැත්නම් හදලා බාර දෙන කෙනාද? ඒ කියන්නේ කම්පැනි එකද? කවුද මේ පද්ධති පරීක්ෂාව කරන්නේ? පරිශීලකද? කවුද? කවුරු කියලාද කියවපු දෙයක්? software එක හදන කට්ටිය. ඔව් ඒ පරීක්ෂාව කරන්නේ software එක හදන කට්ටිය. පද්ධතිය නිර්මාණය කරන කට්ටිය තමයි පුතේ මේ පරීක්ෂාව කරන්නේ. දැන් වාහනේ හදන්න දීලා දිනවා. ගෑරේජ් එකෙන් තමයි මේ පරීක්ෂාව කරන්නේ. දැන් බයික් එක එහෙම සර්විස් එකට දාලා බයික් එක පැදලා බලනවා කවුද? ගෑරේජ් එකේ ඉන්න
වැඩ කරන කෙනෙක් ගිහිල්ලා පැදලා බ්‍රේක් එකක් එහෙම ගහලා බලනවා. බ්‍රේක් එක වදින්න නැතුව ගිහිල්ලා ගහක හරිය හැප්පෙයිද කියලා. නේද? අපි හරියට හදලා දිනවද කියලා. ඒ කියන්නේ දෙන්න එක්කෙනාට කලින් මේව වැඩ කරනවද කියලා එයා බලනවා. හොඳට බ්‍රේක් ගහලා බලනවා. ඊට පස්සේ සිග්නල් දාලා බලනවා. වමට සිග්නල් දැම්මම දකුණටද වැඩ කරන්නේ මොනවා හරි අවුලක් වෙලා තියෙනවද? වයර් මාරු වෙලා තියෙනවද? නේද? එයා චෙක් කරනවා එතනදී. එතකොට මෙතනදී වෙන්නේ සමස්ත පද්ධතියටම බලන මුළු පද්ධතියම බලනවා මෙතනදී. මුළු පද්ධතියටම ආදානයක් ලබා දීලා අපි බලන මොකද්ද? බ්‍රේක් එක ගැහුවම ඒකේ ප්‍රතිදානය වෙන්න ඕනේ මොකද්ද? බයික් එක නවතින එක. මම බලනවා බ්‍රේක් එක ගැහුවට පස්සේ බයික් එක නවතිනවද? නවතින්නේ නැත්නම් කඩන් ගියොත් මිනිහා දන්න මොකද්ද? හරි. බයික් එක හරියට මම හදලා නැහැ කියලා. ඒකින්ද තමයි ගිහිල්ලා වේගෙන් ගිහිල්ලා බ්‍රේක් එකක් එහෙම ගහලා බලන්නේ. මොකද අවසන් පරිශීලකයට දුන්නාට පස්සේ පස්සේ රේඛක් ආවොත් ප්‍රශ්නේ ඊට වැඩිය ලොකු වෙනවා නේද? බයික් එක සර්විස් එකෙන් යද්දි බ්‍රේක් වදින්නේ නැත්නම් අර මිනිස්සයා හැප්පුණොත් කවුද වගේ කියන්න ඕනේ අනිවාර්යෙන්ම ඒක මිනිමෙරුමක් වෙන්නත් පුළුවන්. ඒතර ලොකු චෝදනාවක් එල්ල වෙනවා. ඒකයි පුතේ සර්විස් එකේදී අනිවාර්යෙන්ම බාර දෙන්න කලින් ඒ කට්ටිය චෙක් කරලා බලන්නේ. මොකද බ්‍රේක් එක හරියට හදලා නැති තිබ්බේ නැත්නම් එයා ගිහිල්ලා වාහනයක හැප්පුලා මැරුණා. චෝදනාව වෙන්නේ වාහනේ හැප්පිච්ච හින්දා නෙමෙයි. ඒක මිනිමෙරුමක්. මොකද බ්‍රේක් හරියට හදලා නැහැ කියන්නේ. බ්‍රේක් එක ගිහුවට පස්සේ බ්‍රේක් වදින්නේ නැහැ කියන්නේ. අරයා හිතාමතා කරපු දෙයක් විදියට නඩුවක් ගිහිල්ලා අර මිනිස්සයා ජීවිත කාලෙම හිරේ ඉන්න පුළුවන්. ඒකින්ද තමයි කට්ටිය එහෙම චෙක් කරන්නේ. දැන් මෙතනදිත් එහෙම තමයි. පද්ධති පරිශීලක විසින් මේක කරන්නේ පුතේ පද්ධති පරිශීලක. එයා හදපු software එකට ආදාන දීලා බලනවා නිවැරදි ප්‍රතිදානය ලැබෙයිද කියලා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔන්න අපි හදලා දිනවා POS system එකක්. ඒ කියන්නේ ඔය ෆුඩ් සිටි වල එහෙම තියෙන්නේ. එයා මොකක් හරි බිලක් ජෙනරේට් කරලා print කරලා බලනවා. එකපාරට බිල් 100ක් විතර print වෙනවා නවතින්නේ නැහැ. එක දිගටම print out වෙනවා. ආයෙත් එයාට තේරෙනවා මොකද්ද? පද්ධති මන් ලබා දුන්න ආදානයට අදාළව නිවැරදි ප්‍රතිදානය මට ලැබෙන්නේ නැහැ. එතකොට පද්ධතිය මොකක් හරි අවුලක් තියෙනවා. අර කට්ටියට මෙහෙම බාර දුන්නොත් හොඳ වෙන් කුණුහරුප තමයි අහගන්න වෙන්නේ. මොකද මිනිස්සෙක් ඇවිල්ලා බඩු ගත්තට පස්සේ බිල් 100ක් විතර එක දිගට print වෙවි වෙනවා නම් කෙලින්ම අයිතිකාරයා මූට ගෙදරට කෝල් එකක් දීලා බලනවා මොකක්ද අර තමසේ හදලා දුන්නේ කියලා. ඒතර ඔන්න ඔය විදිහට අපි පරීක්ෂා කිරීම සිද්ධ වෙනවා. මෙතනින් පස්සේ පුතේ අපි මේක බාර දෙනවා හදලා ඉල්ලපු කෙනාට. එයා කරන පරීක්ෂාව මොකද්ද? අපි අවසානටම කරන පරීක්ෂාව. ප්‍රතිග්‍රාහක පරීක්ෂා. ප්‍රතිග්‍රාහක පරීක්ෂාව නැත්නම් අපි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියනවා. එතකොට ඒක කරන්නේ හදලා ඉල්ලපු කෙනා. දැන් මම software එකක් හදලා ඉල්ලනවා මගේ කම්පැනියට software එකක් හදලා දෙන්න. එතකොට මේ පරීක්ෂාව කරන්නේ මම හදලා කියනවා. ඔයාගේ software එක නම් අවුලක් නැහැ. මට ඕකේ පුංචි පුංචි ගැටලු ටිකක් හම්බුණා. මම ඒක කියන්නම් අපේ ව්‍යාපාරයට එන්න. ඔයා ඒ ගැටලු ටික හදලා දෙන්න. අපිට එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒකේ ලොකු ගැටලුවක් ආවොත් කියනවා මේ software එක අපිට සල්ලි ගෙවන්න බෑ. අපි රිජෙක්ට් කරනවා එක්කෝ ඒ කට්ටිය මේක හරියට හදලා දෙන්න. මේ මොකද්ද අපි ලක්ෂ 20ක් විතර වේදම් කරලා මේ වගේ software එකක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. කරුණා කරලා අපි ඇඩ්වාන්ස් එක විතරයි දැනට ලබා දීලා තින්නේ. ඔයාගේ ඉතුරු සල්ලි ගන්න ඕන නම් software එක හරියට හදලා දෙන්න කියලා අපිට බලපෑම් කරන්න පුළුවන්. මොකද අපි ලොකු ගාණක් වේදම් කරන පුතේ ව්‍යාපාරයකට මෘදුකාංගයක් කියන දේ නිර්මාණය කරගන්න. ඒ කියන්නේ මම කියන්නේ මේ ලොකු පද්ධතියක් සාමාන්‍ය මේ අර කඩේ තියෙන පොඩි කඩවල් වල නෙමෙයි. මම කියන්නේ මේ ව්‍යාපාර පැත්තෙන් ගත්තොත් ලොකු සමාගම් වලට එහෙම ඒ කට්ටිය මිලියන ගාණක් වේදම් කරනවා. ඒ කට්ටියගේ software එක හදාගන්න සහ නඩත්තු කරගන්න. ඒක තමයි කට්ටියට යන ලොකු පිරිවැයෙන් එකක් තමයි software maintenance කියලා කියන්නේ. එතනින් පස්සේ පුතේ අපි යනවා ඊළඟ පියවරේදී පද්ධතිය පිහිටවන්න. පුතේ පද්ධතිය පිහිටවන ක්‍රම ටිකකුත් අපි කතා කරා. මොකද්ද පළවෙනි එක? ඍජු පිහිටුවීම. ඍජු පිහිටවීම නේද? මම කිව්වා මොකක්ද? අර ගෑල්ල මේක උදාහරණයක් අරන් කිව්ව නේද? මතක ඇති. ඔන්න කොල්ලෙක් ඉන්නවා මොකද කොල්ල කරන්නේ? එයා එකපාර ඍජු පිහිටවීම කරන්න යන්නේ. මම කිව්ව එක එච්චර ගැලපෙන්නේ නැහැ. සාර්ථක ක්‍රමයක් නෙමෙයි software එකට උනත් ඍජු පිහිටවීම කියන දේ. ඒ කියන්නේ අපිට පද්ධතියක් තියෙනවා. දැන් හිතන්න ඔන්න කොල්ලෙක් කෙල්ලෙක් එක යාළු වෙලා ඉන්නවා. මිනිහට තේරෙනවා ටික කාලයක් යද්දි මේක මට නිකන් ගැලපෙන්නේ නැහැ වගේ. මිනිහා මොකද කරන්නේ? පාරේ යන ටක් ගාලා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා ඊළඟ දවසේ අර කෙල්ලට මැසේජ් එකක් දාලා කියනවා. මේ අපි මේක එෆේ එක මෙතන ඉන්නේ නැහැ. ඉවරයි කියලා කියනවා. හරි. එකපාරට මොකද කරන්නේ? ඍජු පිහිටවීමක් කරා. තිබ් එක අයින් කරලා අලුත් එකක් එකපාරට දාගත්තා. පුතේ ටිකක් කල් යද්දි තේරෙනවා මොකද මෙහෙට? පරණ එක හොඳයි. අලුත් එක ඊට හපන් කියලා. කරන්න දෙයක් තියනවද දැන්? නැහැ. දැන් ඉතින් මේ පද්ධතිය තමයි අපිට දීර්ඝ කාලීනව නඩත්තු කරන් යන්න වෙන්නේ. මොකද පරණ එක ගලවලම අයින් කරා. ඒතර පුතේ ඍජු පිහිටවීමේදී වෙන්නේ මේ දේ. අපි software එකක් තියෙද්දි එක්ක අත්විරු පද්ධතියක් වෙන්න පුළුවන් නැත්නම් පරිගණක පාදකයක් වෙන්න පුළුවන්. අපි ওই මොන ක්‍රමයකට කරන් ගියත්
අපි අලුතෙන් පද්ධතියක් පිටවද්දී එක්ක අත්තිවරයක අයින් කරලා පරිගණක පාදකයක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් පරණ software එක අයින් කරලා අපි මේ ගෙනාපු අලුත් software එක තියන්නත් පුළුවන්. ওই ක්‍රම දෙකටම වෙන්නේ ඍජු පිහිටවීම. ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මොකද ඒක හරහා මේකේ ගැටලු තියෙනවද නැද්ද කියලා අපිට හඳුනා ගන්න බෑ. පස්සේ කාලයක් යද්දි තේරෙනවා ගැටලු තියෙනවා කියලා. වැඩක් නෑ පුතේ. ඊළඟ දෙවෙනි පිහිටවීම මොකද්ද? පළවෙනි එක ඍජු පිහිටවීම. දෙක සමාන්තර පිහිටුවීම. ඔව් දෙවෙනි එක සමාන්තර පිහිටවීම. ඔය සමහරක් ගෑන් ළමයි පිරි ළමයි දෙගොල්ලම කරලා බලනවා නේද මේ වැඩේ. ඉන්නවා එකෙක්. ඉතින් මේ පද්ධතිය ටික කාලයක් පාවිච්චි කරගෙන යනවා නේද? ඔව් ඔන්න කොල්ලගේ යාළුවලා ඉන්නවා. මූ එකක් තියාගෙන යනවා ටික කාලයක්. ටිකක් කල් යද්දී බලනවා පාරේ ලස්සන එහෙම යනවා ඊට වැඩි කොණ්ඩේ දිගයි හැඩයි. මම මේක තියෙන ගමන් පොඩ්ඩක් තව එකකුත් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු කොහොමද හොඳ වෙයිද කියලා. ආමෝ මොකද කරන්නේ? තව එකෙක් යාළු වෙනවා. එතකොට පද්ධතියක් තියෙද්දි තව පද්ධතියක් පිළිහිටව ගන්නවා. එතකොට මේ පද්ධති දෙකම ටික කාලයක් එකම මොහොතේ රන් වීම සිද්ධ වෙනවා. මේ කාලයක් තියෙනවා ඒ කාලෙදි. මේ කාලෙදි තමයි බලන්නේ කලින් පද්ධතියද හොඳ අලුත් පද්ධතිය හොඳ. පොතේ මේකේ නියමයක් නැහැ අලුත් පද්ධතිය හොඳ වෙනවා කියලා. ඒකින්ද තමයි බලන්නේ මොකද්ද? අපි මේ වලට ආදාන ප්‍රතිදාන එහෙම දීලා බලනවා. කලින් එකද හොඳ දැන් එකද හොඳ කියලා. ඔය දැන් පොඩ්ඩක් බලන්න මොකද්ද? දෙන්නට යවන මැසේජ් එකක් පොඩ්ඩක් මාරු කරලා යවලා බලනවා. පරණ එක බනිනවා අම්මගේ තාත්තගේ ඉඳන් මතක් කරලා. තමසේ මහ බුරුකාරයෙක් නේ මෝඩයා මූසලයා කියලා පටන් අරන් ඔන්න බනිනවා මුළු පරම්පරාවම මතක් කරලා. හැබැයි අලුත් එක කියනවා හරි කමන්නේ මේ නිමල් අපි ඒක අමතක කරමු ආයෙවා වැරදි කරන්න එපා. මෙතනින් පස්සේ හොඳට ඉමු කියලා ඔන්න ඉතින් ෂේප් එකේ කතා කරන පරණ පද්ධතිය. ඔයා තෝරගන්න මොකද්ද? මේක නම් හරියන්නේ නැහැ. මෙහෙම හිටියොත් එහෙම මට යටත් වෙලා තමයි ඉන්න වෙන්නේ. මේක කෙලින්ම ඔයා මෙතනින් පස්සේ තීරණය කරනවා පරණ පද්ධතිය එපා. මම මෙතනින් පස්සේ මගේ ව්‍යාපාරය කරගෙන යන්නේ අලුත් පද්ධතිය කියලා. එතනින් පස්සේ පුතේ අපි තුන්වෙනි පද්ධතිය විදිහට තෝරගන්නවා මොකද්ද? sorry තුන්වෙනි පද්ධතිය නෙමෙයි. තුන්වෙනි ක්‍රමයේ විදිහට අපි ක්‍රියාත්මක කරන්නේ මොන පිහිටුවීමද? ඍජු පිහිටුවීම කරා දෙවෙනියට සමාන්තරව පිහිටුවීම කරා තුන්වෙනි පිහිටුවීම මොකද්ද? නියමුමය පිහිටුවීම. නියමුමය පිහිටුවීම. ඒකෙදි මොකද්ද වෙන්නේ පුතේ? කාටද පොඩ්ඩක් කියන්න පුළුවන්? මේ දෙකටම වඩා එක වෙනස්. මොකද්ද නියමුමය පිහිටුවීමේදී වෙන්නේ? කාටද අයිඩියා එකක් තියෙන නියමුමය පිහිටුවීම ගැන? ඒක තමයි හරියට තේරුම් ගන්න ඕනේ. අවසාන දෙක තමයි පැටලෙන්න තියෙන්න පුළුවන් එක. නියමුමය පිහිටුවීම සහ අධීරමය පිහිටුවීම ළමයි පටලව ගන්න තැනක්. මොකද්ද පුතේ ওই දෙක අතර වෙනස? එකක් හැම තැනකම පතුරවනවා. හැම තැනකම පතුරවනවා. ඒතකොට වෛරස් එකක් වගේ වෙනවා. තව පොඩ්ඩක් උත්තරේ පැහැදිලි කරලා කියන්න බලන්නෙත් මේ. කොහොමද? මොකද්ද වෙනස? වෙන කෙනෙක් හරි කමන්නේ. කුඩා පරිමාණ ශ්‍රේෂ්ඨයක මුලින්ම ස්ථාපනය කරනවා. කුඩා පරිමාණ ශේෂ්ත්‍රයක ස්ථාපනය කරලා කියන. ඔව්. තුන්වෙනි එකේ දෙන්නේ එහෙම තමයි පුතේ. නියමුමය පිහිටුවීම. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. මේ දේ හරියට තේරුම් ගන්න මම ඒකයි මේ පාඩම කියන්නේ. ළමයි පාඩම් කරන්න. ඔයා හරියට මේ මම කියන දේ ඔළුවට දාගත්තොත් මේ පාඩම් කරන්න දෙයක් නැහැ. මොකද මම මේ කටපාඩම් කරලා මේ කියන්නේ මේ මට තේරෙන දේ ඔකටට කියලා දෙනවා. ඒතර මම මේක කටපාඩම් කරගෙන නැහැ. ඒතර ඔයාලට තියෙන්නේ ඒ දේම කරන්න තමයි මම කියලා දෙන දේ එහෙමම මතක තියාගන්න. ඒ කියන්නේ පුතේ නියමුමය පිහිටුවීමේදී වෙන්නේ අපි පද්ධතිය එනවා. ওই පද්ධතියෙන් කොටසක් අපි මොකද්ද කරන්නේ? එක තැනක පිහිටවනවා. ඒ කියන්නේ මේ මුළු පද්ධතියම වගේ තමයි. ඒකෙන් ඒ පද්ධතියම වගේ පිහිටවනවා ලංකාවේ එක තැනක. නැත්නම් ලෝකෙ කොහේ හරි තැනක මේක පිහිටවනවා. ඒ කියන්නේ පද්ධතිය හදලා දෙන්නේ බලන්න. සමස්ත පද්ධතිය හදලා දෙන්නේ. ඒ පද්ධතියෙන් කොටසක් ක්‍රියාත්මක කරවල බලනවා. කොහේ හරි තෝරාගත් ස්ථානයක. දැන් හිතන්න අපි හදනවා එක දවසින් ඔයාට ඩෙන්ටිටි ලබා දෙන ක්‍රමයක්. ඔක ලංකාවේ ඇතුළේ තියෙනවනේ. ඒතර ID එක ලබා දෙන්න කොළඹ කොහේ හරි තැනක් පිහිටවනවා. වැඩේ සාර්ථකයි හොඳට මිනිස්සුත් කැමති වැඩේට. ඒක නැගලා යනවා වැඩේ. අවුලක් නැහැ. රජය තීරණය කරන මොකද්ද? හරි. අපි මේක කොළඹට විතරක් හරියන්නේ අපි මධ්‍යම පළාතටත් ගෙනියමු. ඔන්න නුවරත් එකක් ස්ථාපනය කරනවා. ඊට පස්සේ අනුරාධපුරෙත් ස්ථාපනය කරනවා. අම්පාරෙත් එකක් දානවා.
ඊට පස්සේ ගාල්ලයි මාතරයි තැන් දෙකේ දෙකක් දානවා. එතකොට අපි මේ පද්ධතිය සාර්ථක වුණොත් තව තැන් වල පිහිටවනවා. හැබැයි පුතේ අධීරමේ පිහිටුවීම කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. අධීරමේ පිහිටුවීමේදී වෙන්නේ අපේ මෘදුකාංගයේ කොටසක් තමයි අපි ලබා දෙන්නේ. සම්පූර්ණ පද්ධතිය නෙමෙයි. දැන් ලොකු පද්ධතියක් කියලා හිතන්න. ඒ පද්ධතියේ එක කොටසක්. පද්ධතිය නිර්මාණය කරලා නැහැ එක කොටසක්. මම කිව්වා අපේ ඉස්කෝලේ ඉන්න ඔන්න පුස්තකාලය බාරව මිස් කෙනෙක්. වයස මිස් කෙනෙක් ඉන්නවා. එයාට පරිගණක දැනුමක් නැහැ. ඒතුළු එයාට මුලින්ම පරිගණක ගැන කියලා දීලා එයාට ලබා දෙනවා පරිගණකයක්. පරිගණකේ ලබා දීලා අපේ මේ හදන පද්ධතියෙන් එක කොටසක් දානවා. දැන් පුස්තකාලේ පුතේ පොත් වර්ග ගොඩක් තියෙනවනේ. මුලින්ම එයාට කියන මොකද්ද? මේ සේවා බය වෙන්න එපා. අපි දෙන software එක මෙන්න මෙහෙම පාවිච්චි කරන්න. ඔය අනිත් පොත් වෙනද වගේම දෙන්න. හැබැයි කවුරු හරි ඩික්ෂනරි එකක් ඉල්ලන්න ආවොත් ඔයා මෙන්න මේක භාවිතා කරලා මෙන්න මේ බොත්තම ඔබන්න. එතකොට ඔයාට ඩික්ෂනරි නිකුත් කරන්න බෑ අතින් ලියලා. ඔයා ඩික්ෂනරි නිකුත් කරන්න ඕනේ මෙන්න මේ විදියට. හරි. ඔන්න ටික කාලයක් මෙයා මේක ප්‍රැක්ටිස් කරනවා. හරි වැඩේ කරගෙන යනවා කියලා අපිට පේනවා. අපි කියනවා මේ හොඳයි දැන් ඔයා වැඩ කරනවා ඩික්ෂනරි වලට දෙන්න පුළුවන්. අපි novels නව කතා දාමු මේකට නේද? නව කතාවක් આવොත් මෙන්න මේ software එකේ මේ කොටස පාවිච්චි කරලා කරන්න ඕනේ. අතින් ලියලා කරන්න බෑ. ඒතර වෙන්නේ මොකද්ද? මේ කොටසින් කොටස නිර්මාණය කර අපේ මෘදුකාංගය සංවර්ධනය කරනවා. ටික කාලයක් යද්දී කියනවා විද්‍යා ප්‍රබන්ධ, එක වසරකට අදාළ පොත්, exam papers ඔහොම software එක හරහා ටික මොකද්ද content එක වැඩි කරගෙන යනවා. ඒතකොට ටික කාලයක් යද්දී අපිට පේනවා අතින් ලියන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා ගිහින්දා පරිගණක භාවිතයෙන් තමයි වැඩිපුර පොත් නිකුත් කරන්නේ. කාලයක් කොහොම කරගෙන යද්දී ටික කාලයක් යද්දී අපේ අත්තිරු ක්‍රමේ නැති වෙලාම ගිහිල්ලා පරිගණක පාදක තොරතුරු පද්ධතියෙන් විතරක් අපි පොත් නිකුත් කිරීම සිද්ධ වෙනවා. ඔන්න ඔහොම තමයි අපි පද්ධතියක් පිහිටවන්න පුළුවන්. පුතේ පැහැදිලිද? ගැටලු තියෙනවද මොනවද? පැහැදිලි සර්. හරි. එතකොට මෙතනින් පස්සේ පුතේ අපි යන්නේ මොකද්ද? පද්ධති නඩත්තුවට නේද? ඔන්න දැන් අපි පද්ධතිය පිහිටවල ඉවරයි. මෙතනින් පස්සේ තමයි අපිට ලොකුම දේ තියෙන්නේ. මොකද පුතේ අපි software එකක් හදලා දීලා හරි ඔන්න අපි හැදුවේ එහෙනම් අපි යනවා ටටා කියලා යන්නේ. අපිට තියෙනවා එතනින් පස්සේ තමයි වගකීම තියෙන්නේ. ඔය පුතාලා දැකලා ඇති ඔය කාගිල්ස් ඊට පස්සේ කීල් සුපර් සිංගමෙගා සිංග අබාන්ස් ඔය හැම එකේම තියෙන අර බිල් වල බලන්න කාලෙන් කාලයට ඒවා වෙනස් වෙනවා අප්ඩේට් වෙනවා එක විදිහේ එනවා ඩිස්කවුන්ට් වෙනවා. ඒතර ඔය සම්පූර්ණයෙන්ම මේන්ටේනන්ස් කරන්නේ නඩත්තු කිරීම කරන්නේ අදාළ මේ හදලා දුන්න software company එක. එයා දීර්ඝකාලීනව නඩත්තු කිරීම සිද්ධ වෙනවා. මං කිව්ව මොකද්ද ඔය ගෙදරට ගෑල්ලා මේක එහෙම එක්කෙන් ආවම පිරලා මේ තමයි මොකද්ද කරන්නේ ජීවිත කාලෙම නඩත්තු කරන්නේ. ඒ වගේ තමයි software එකත් අපි හදලා දීලා shape වෙලා යන්න බෑ. ගෙනාව නම් දැන් ඉතින් කන්න බොන්න දීලා බලා ගන්නවා වගේ තමයි. මොකද්ද වෙන්නේ? software එකත් අපි නඩත්තු කරන්න ඕනේ. අපිට ඒක හදලා අයින් වෙන්න බෑ. ඒක හදලා දුන්නා නම් නඩත්තු කිරීම අපි කරන්න ඕනේ. වෙන කාටවත් ඒක කරන්න බෑ. මොකද හදලා දෙන කම්පැනි තමයි ඒකේ ඔක්කොම ටික දන්නේ. ඒකින්ද නඩත්තු කිරීමට තමයි වැඩිම පිරිවැයක් වැඩිම කාලයක් වෙන් වෙන්නේ software එකක පද්ධතියක. ඔතනින් ඉවර වුණා අපේ SDLC කියන පාර්ට් එක. එතනින් පස්සේ පුතේ අපි ගියා A level වලදී අපි මේ SDLC කොහොමද ඉගෙන ගන්න කියලා. මම කිව්වා O level වල තිබ්බ පළවෙනි පියවර කොටස් දෙකකට කැඩෙනවා කියලා. මොකද්ද පුතේ පළවෙනි පියවර කැඩුණ පළවෙනි කොටස? මොකද පුතේ මේකේ පළවෙනියටම වෙන්නේ A level වලට අනුව පළවෙනි පියවර මොකද්ද? දැන් අපි ඉස්සෙල්ලා නම් කරමු. ඔව් මොකද්ද බවනේ? විමර්ශනය. විමර්ශනය කරන්න ඕනේ අපි නේද? එහෙම නැත්නම් ගැටලුව හඳුනා ගන්න ඕනේ. අපි ඒක ගැටලුව හඳුනා ගැනීම කියන්න පුළුවන් නැත්නම් විමර්ශනය කියලා කියන්න පුළුවන්. ළමයි මට විනාඩියක් දෙන්න වතුර පුරා දෙන්න. හරි. එතකොට පුතේ ඒකේ පළවෙනි පියවර තමයි ගැටලුව හඳුනා ගැනීම කියන දේ. අපි මුලින්ම කරන්න ඕනේ ගැටලුව මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ගැටලුව හඳුනා ගැනීම
ඒක තමයි අපි මුලින්ම කරන්නේ. ගැටලුව හඳුනා ගන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා. මොකක්ද අපි පළවෙනි ක්‍රමය? මූලික විමර්ශනය. පුතේ ඒක පටලවා ගන්න එපා. පළවෙනි මොකද්ද? මුලින්ම ගැටලුව හඳුනා ගැනීම. ඒක නැවත කොටස් දෙකකට කැඩෙනවා. මම එදා එහෙම නේද කිව්වේ? එහෙම නෙමෙයි. ඔව් එහෙම නේද ලියලා දෙන්නේ. මම ඒකයි බැලුවේ ගැටලුව හඳුනා මූලික විමර්ශනය කියලා ඔය කට්ටිය මුලින්ම කිව්වේ. මූලික විමර්ශනය එන්නේ ගැටලුව හඳුනා ගැනීම යටතේ පුතේ. ගැටලුව හඳුනා ගන්නා ක්‍රමයක් තමයි මොකද්ද? මූලික විමර්ශනය. මූලික විමර්ශනයේදී අපි බලනවා අර මේ ව්‍යාපාරයේ මොකක් සඳහාද මේ software එක හදන්න කියන්නේ නේද? එයා කට්ටියගේ අවශ්‍යතාව හඳුනා ගැනීම මෙතනදී සිද්ධ වෙනවා. මූලික විමර්ශනය හරහා අර ඉස්සෙල්ලා වගේම තමයි. ඒ කරුණු ටිකම තමයි තියෙන්නේ. අපි මෙතන කොටස් වලට කඩනවා. පළවෙනිට කරනවා මූලික විමර්ශනය. 1.2 යටතේ අපි මේ කට්ටියගේ ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා. පුතේ ශක්්‍යතා අධ්‍යයනයක් යටතේ අපි මොනවද ඉගෙන ගන්නේ? හොයලා බලන්නේ මොනවද? ඒ කට්ටියට දෙන මොන ශක්්‍යතාවද බලන්නේ? ආර්ථික ශක්තිතාව. ඔව් ආර්ථික ශක්්‍යතාවය තමයි පුතේ මුලින්ම බලන්නේ. මොකද ඒ අපි software එකක් හදලා දෙන්න කිව්ව පළියෙන් හරි සර් අපි හදලා දෙන්නම් කියලා අපි ගොනා වගේ බාරගන්නේ නැහැ. මොකද අපි බලන්න ඕනේ මෘදුකාංගය නිර්මාණය කරලා දුන්නට පස්සේ දැන් අපිට මිලියන 2ක් යනවා කොස්ට් එක. අපි මේක විකුණන්නේ මිලියන 2.5 නැත්නම් මිලියන 3ට කියලා හිතන්න. බලනවා මේ මිනිස්සයාගේ කම්පැනි මේ ඇත්තටම මේ කියන කම්පැනි එකට මූල්‍ය හැකියාවක් තියනවද නේද? අපි ඒක බලන්න ඕනේ. අපි ඒක බලන්නේ නැතුව නිකන් ගොන්නු වගේ හරි අපි හදලා දෙන්නම් කිව්වොත් එහෙම ඉවරයි ඔක්කොම. මොකද අපිට ඕන දේ වෙන්නේ නැහැ පුතේ එතනදී. මොකද අපි මෘදුකාංගය හදලා බාර දුන්නට පස්සේ අපි පද්ධතියක් පිළිටවල කියනවා. සර් අපි පේමන්ට් එක කරන්න කිව්වට පස්සේ ඒ කට්ටිය කියන මොකද්ද? සල්ලි නෑනේ මහත්තයා. අර නිකන් තේ බොමුද කියලා තේ නෑනේ මහත්තයා කියනවා වගේ තමයි. මොකද්ද වෙන්නේ? අපි ඔක්කොම කරලා අවසානට කිව්වොත් සල්ලි නෑනේ මහත්තයා කියලා අපිට කරන්න දෙයක් නෑ. ඒකින්ද අපේ තමයි වැරද්ද. අපි ශක්්‍යතා අධ්‍යයනයක් කරලා නෑ. ඇත්තටම මේ මිනිස්සුන්ට මේ ව්‍යාපාරයට අපිට ගෙවන්න සල්ලි තියනවද? අපි මුලින්ම බලන්න ඕනේ ඒක පුතේ. මෘදුකාංගයක් හදද්දී. ඊට පස්සේ දෙවෙනියට අපි කරනවා තව අධ්‍යයනයක් තියෙනවා. පුතේ අපි ඒක ගැන කතා කරාද? නෑ සර්. නෑ නේද? හරි. දෙවෙනි එක ලියන්න මෙහෙයුම් ශක්්‍යතාවය. ශක්්‍යතා අධ්‍යයනයේ යටතේ පළවෙනි එක ආර්ථික ශක්්‍යතාවය දා නෝට් එක ලිව්වා. දෙවෙනි එකද මෙහෙයුම් ශක්්‍යතාවය. මෙහෙයුම් ශක්්‍යතාවය. මෙහෙයුම් ශක්්‍යතාවය. මෙහෙයුම් ශක්්‍යතාවය. හරි. ඒකේ යටතේ පුතේ තරු ලකුණක් දාලා අපි පොඩ්ඩක් ලියා ගමු. පද්ධතිය නිපද වූ පසු 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 එය ප්‍රායෝගිකව පද්ධතිය නිපද වූ පසු එය ප්‍රායෝගිකව ආයතනය තුල පද්ධතිය නිපද වූ පසු එය ප්‍රායෝගිකව ආයතනය තුල භාවිතා කිරීම සඳහා අවශ්‍ය දැනුම එය ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා අවශ්‍ය දැනුම මානව සම්පත් අවශ්‍ය දැනුම කමාවක් දාලා මානව සම්පත් අවශ්‍ය දැනුම කමාවක් දාලා මානව සම්පත් කමාවක් දාලා භෞතික සම්පත් අවශ්‍ය දැනුම මානව සම්පත් භෞතික සම්පත් වැනි දෑ පවතීදැයි භෞතික සම්පත් පවතීදැයි සොයා බැලීම භෞතික සම්පත් පවතීදැයි සොයා බැලීම
භෞතික සම්පත් පවතීදයි සොයා බැලීම. භෞතික සම්පත් පවතීදයි සොයා බැලීම. ඕදාත මෙසේජ් එකක් දාලා මම දැන් දෙක්කේ නෑ පුතේ. Pascal වලට අමතරව HTML වලින් කෝඩ් කරන්න පුළුවන්ද? පුතේ අපි ඉගෙන ගන්නවා 11 වසරේ පළවෙනි පාඩම යටතේ Pascal කියන දේ. Pascal කියන්නේ පරිගණක භාෂාවක්. පටලව ගන්න එපා. HTML කියන්නේ පුතේ පරිගණක භාෂාවක් නෙමෙයි. ඒ කියන්නේ පරිගණක භාෂා කියන්නේ computer language. computer language සහ web based web පාදක language කියන්නේ web පාදක භාෂා කියන්නේ වර්ග දෙකක්. ඒ කියන්නේ web development වලට භාවිතා කරන භාෂා තියෙනවා. ඒවට අපි භාවිතා කරන්නේ HTML වගේ ඒවා, CSS වගේ. ඊට පස්සේ PHP. ඒකට ඒවල වෙන්නේ වෙනම විදියක් තමයි වෙන්නේ පුතේ. ඒකට වෙබ්සයිට් එකක් තමයි ඒක හරහා නිර්මාණය වෙන්නේ. ඒක computer language එකක් නෙමෙයි. පරිගණක භාෂාවක් නෙමෙයි. ඒවා වෙබ් පාදක භාෂා HTML කියන්නේ. දෙකෙන්ම කෝඩ් කරනවා. හැබැයි කෝඩින් වර්ග දෙකක්. අපි පරිගණක භාෂාවක් භාවිතා කරලා කෝඩ් කරලා හදන්නේ පද්ධතියක්. ඒ කියන්නේ සිස්ටම් එකක් නැත්නම් software එකක්. අපි මොබයිල් ඇප් එකක් ඒ වගේ දෙයක්. හැබැයි අපි HTML වගේ ඒවා කෝඩ් කරලා අපි හදන්නේ පුතේ වෙබ්සයිට් එකක්. වෙබ්සයිට් එකක් සහ මෘදුකාංගයක් කියන්නේ දෙකක්. මේ දෙක අතර වෙනසක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු පුතේ කොටස කරනවා. පුතේ කොන්න ටිකක් කවුල් මොකක්ද කරන්නේ? හරි නේ. මේක ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නෑ පුතේ. හරි. එතකොට මෙතනදී කතා කරා මෙහෙයුම් ශක්්‍යතාවය. පුතේ මෙහෙයුම් ශක්්‍යතාවයේදී බලන්න අපි මේ software එක නැත්නම් අපේ පද්ධතිය ස්ථාපනය කරාට පස්සේ මේ කට්ටියට මේක පාවිච්චි කරන්න පුළුවන් වේද කියලා අපි බලන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙතනදී ස්ථාපනය කරලා බලන්නේ අපේ software එක මේ කට්ටියට ලබා දෙන්න කලින් අපි බලනවා මොකද්ද? මේ මිනිස්සු ගැන හොයලා බලනවා. දැන් අපේ software එක පාවිච්චි කරන්න හිතන්න අපේ මෘදුකාංගය භාවිතා කරන්න මිනිස්සු 10 දෙනෙක් ඕනේ. හිතන්න එක එක කාර්යයන් තියෙනවා. ඒකෙන්ද මිනිස්සු 10 දෙනෙක් ඕනේ අපේ software එක පාවිච්චි කරන්න. පොඩි පොඩි මම අනිත් පැන ගන්නවා. හරි. එතකොට අපේ මේ මෘදුකාංගය භාවිතා කරන්න මිනිස්සු 10ක් ඕනේ. හැබැයි මේ ව්‍යාපාරේ ඉන්නේ මිනිස්සු 5 දෙනෙක් විතරයි. අපි තීරණය කරන්නේ මොකද්ද? මේ software එක නම් මේ කට්ටියට හරියන්නේ නැහැ. දුන්නොත් සේවකයෝ ගන්න මදි. මානව සම්පත මදි. ඊට පස්සේ අපි බලනවා කොහොමද මේ කට්ටියගේ දැනුම් මට්ටම. අපි මුලින්ම බලන ඒ කට්ටිය ඉන්ටර්වයුව වලදී ගත්ත සහතික මොනවද ඉගෙනගෙන තියෙන්නේ, කොයි වගේ හැකියාවක් තියෙන්නේ. බලද්දී අපිට පේනවා ඒකට වැඩට අරන් තියෙන්නේ ඔක්කොම මොනවත් කරගන්න බැරි සාමාන්‍ය පෙළ ෆේල් වෙලා කිසිම සහතිකයක් නැති කට්ටියක්. ඉන්න සේවකයෝ 10 දෙනාටම කිසිම පරිගණක දැනුමක් නැහැ. අපි තීරණය කරන මොකද මේ පද්ධතිය පිළිහිටුවොත් මොකද වෙන්නේ? අපිට තේරෙනවා මේ පද්ධතිය පිළිහිටුවොත් නම් මේ මිනිස්සු අනිවාර්යයෙන්ම කියනවා මොකද්ද? ඕකෙන් වැඩ කරන්න බෑ, මහ ජරා එකක් හදලා දීලා තියෙන්නේ මොනවා හරි කතාවක් කියනවා. ඒ මිනිස්සුන්ගේ වැරද්ද නෙමෙයි කියන්නේ මොකද්ද? අපේ පද්ධතිය අවුල් කියලා තමයි කියන්නේ. අපි බලන්න ඕනේ මේක හදලා දෙද්දී මේ හදලා දෙන මිනිස්සුන්ගේ කොහොමද හැකියාවන්? මේ කට්ටිය ඇත්තටම පරිගණකයක් භාවිතා කරලා දිනවද? පරිගණක සාක්ෂරතාවය කොහොමද කියලා අපි බලන්න ඕනේ. ඒ වගේම අපි බලන්න ඕනේ අපි මේ හදලා දෙන software එක සහ අපි ලබා දෙන උපකරණ භෞතික සම්පත් කොහොමද මේ කට්ටියගේ? බලද්දි පේනවා වහලවල් වල තඩි හිල් තියෙනවා. හොරු කඩනවලු මේ පැත්තේ නිතරම. ඒතර අපිට තේරෙන්නේ මොකද්ද? මෙහෙම තැනකට අපිට software එක ලබා දුන්නා. කොයි වෙලාවෙත් අපි යද්දි මම ඊයෝ ටිකක් දුවනවා හෙට මෙහෙට. ඔක්කොම වයර් ටික කාලා වැඩේ අවුල් වෙනවා කියලා අපිට තේරෙනවා. අපි කියන මොකද්ද? කට්ටියට නම් software එක දෙන්න බෑ. මෙන්න මෙහෙම ගැටලු ටිකක් තියෙනවා. මොකද දුන්නත් ඕක අනිවාර්යයෙන්ම අපේ සිස්ටම් එක ෆේල් වෙනවා. ඒතර වැරද්ද ඔය කට්ටිය අපිට කියන්නේ ඒකින්ද sorry අපිට මේක නම් බාර ගන්න බෑ කියලා අපි ඒ කියපු දේ රිජෙක්ට් කරනවා පුතේ. මොකද අපි සල්ලි වලට ලෝභකම වගේ ප්‍රොජෙක්ට් එකක් බාරගත්තොත් අපිට නඩත්තු වෙදී ඊට වැඩිය වියදමක් දාලා මේක ෆේල් වෙන ප්‍රොජෙක්ට් එකක් වෙනවා. ඒතර අපිට යන කොස්ට් එක ගොඩක් වැඩි, අපිට පාඩු වෙන සිස්ටම් එකක් වෙනවා. ඒ වගේ එකක් අත ගැහුවොත්. ඒකින්ද මේව බලලා ඔය software company එක පුතේ හැමදේම බාර ගන්න නැහැ. ඔන්නෝම චෙක් කරනවා. චෙක් කරලා ඒ කට්ටියට මේ දේ ගැලපෙනවා නම් විතරයි අපි මෘදුකාංගයක් හදලා දෙන්නේ. හරි. ඊළඟ ශක්්‍යතාවය ලියමු. ආයතනික ශක්්‍යතාවය. ආයතනික ශක්්‍යතාවය තුන්වෙනි එක. පළවෙනි එක ආර්ථික, දෙවෙනි එක මෙහෙයුම්, තුන්වෙනි එක ආයතනික ශක්්‍යතාවය.
ආයතනික ශක්්‍යතාවය ආයතනික ශක්්‍යතාවය පුතේ ආයතනික ශක්්‍යතාවය යටතේ ලියාගමු ආයතනික ශක්්‍යතාවය යටතේ ලියා ගන්න යෝජිත පද්ධතිය පිළිබඳව 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 සේවකයින්ගේ අපේක්ෂා සහ 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 ආකල්ප චර්යා පිළිබඳ අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවේ. ආකල්ප චර්යා පිළිබඳ අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවේ. ආකල්ප චර්යා පිළිබඳ අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවේ. හරි මෙතනදී පුතේ අර වගේම දෙයක් තමයි කරන්නේ මොකද්ද? අපි ගිහිල්ලා සේවකයන්ගෙන් අහලා බලනවා අපි මෙන්න මෙහෙම software එකක් දෙන්න යන්නේ ඔය කට්ටියට. ඔයාලා කැමතිද? මොකද හිතෙන්නේ? මේ software ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඔයා කැමතිද මෙහෙම දෙයක් එක්ක වැඩ කරන්න? අපේ දැන් ව්‍යාපාරය ඉස්සරහට අපි දියුණු කරන්න යන්නේ මොකද අපි වර්තමාන සමාජයට ගැලපෙන්න ඕනේ. ව්‍යාපාරයක් වුණාම අපි කට්ටියට විස්තර කියනවා. ඒ කට්ටියකින් බලනවා කොහොම ආකල්පයක්ද මේ මිනිස්සුන්ට දෙන්නේ. අනේ මහත්තයෝ මේ අපිට වද දෙන්න එපා අපි මේක අතින් ලියලා එකතු කරගන්න. ඔය කට්ටිය යන්න මේ ඔය අනම්මනම් මගුල් අරන් එන්නේ නැතුව. අපි මේ වෙලාව 7:00 වෙද්දිම අපිට මේකට එන්න බෑ. ඉංග්‍රීසි සලකුණු තේතිය ඕක කර කර ඉන්න බෑ. අපිට පොඩ්ඩක් විනාඩි 5ක් පරක් වුණොත් එහෙම ඊට පස්සේ අපිට පඩියත් අඩු වෙනවා. ඕවට නම් එන්න හදන්න එපා. ගහලා පන්නන්නේ ඒකින්ද කරුණා කරලා ඔය software මගුල් නම් උස්සන් ඉන්න එපා. යන්න මෙතනින් කියලා මිනිස්සු කියනවා. එහෙම කිව්වොත් පුතේ අපි ඒ වගේ තැනකට හදලා වැඩක් තියනවද? මොකද හිතෙන්නේ? අපි හදනවද එහෙම තැනකට? ආකල්ප නැති මිනිස්සු ළඟට. නෑ සර්. ඔව් තේරුමක් නෑ පුතේ. මොකද ඒ කට්ටිය අපි ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක හදලා යනවා. ඕක කවුරක්වත් නැති තැන ඕකට පොල්ලකින් හරි ගහලා කඩලා තියයි. එතන මොකද වෙන්නේ? අපිට ඒක හරියට මේන්ටේනන්ස් කරගන්න බැරි වෙනවා. මොකද අපිට ඕන දේ ප්‍රතිඵලය අයිතිකාරයට පෙන්වන්න බැරි වෙනවා. අයිතිකාරයට හරි. එතකොට පුතේ ළමයි තප්පරයක් දෙන්න. මගේ අතින් වයර් එක ගැලවුණා කැමරාවේ. කෝල් එක එනවත් එක්කම ළමයි මම අයින් කරලා ෆෝන් එක යට තිබ්බේ. කේබල් එක ගැලවුණා මගේ අතින්. හරි. එතකොට පුතේ මෙතනදී අපි බලනවා මිනිසුන්ගේ ආකල්ප කොහොමද කොයි වගේ මිනිස්සු පිළිසද්ද වැඩ කරන්නේ. ළමයි පොඩි එක්ස්පෝස් එකක් අවුල් ගිහිල්ලා තියෙනවා. පුතේ කටේ බෝඩ් එකේ ලියන්නේ පේනවනේ. ඔව් සර්. හරි. නෑ ළමයි මොකද අපි මේ කැමරාවක
setting වෙනස් කරනවා මෙහෙම ලබා දීලා තියෙද්දි මොකද සැරෙන් සැරේට මේ එළිය අඩු වැඩි වෙන විදිහට කැමරාව දීලා තිබ්බොත් ඔය කට්ටියට සැරෙන් සැරේට පාට අඩු වෙනවා වැඩි වෙනවා ඒක හරි අමාරුයි හැට බලන් ඉන්න. දැන් ඒකින්ද මේ expose එක අපි lock කරලා තියෙන්නේ කැමරාවේ setting වල. ඒතර expose එක වෙනස් කරන්නේ නැතුව එක ගානකට තියෙනවා. ඒතර හදිසියෙ disconnect වෙච්ච ගමන් ආයෙ ඒවා setting ටික වෙනස් වෙලා ඒකයි එහෙම වෙන්නේ. මම ඒක ටක් ගාලා ආයි connect කරායි විදිහට තිබ්බ විදිහටම. හරි. ඒතකොට අපි මෙතනදී කතා කරේ මිනිස්සුන්ගේ කොහොමද චර්යා ටික කියලා අපි මෙතනදී බලනවා කිව්වා. ඒ කට්ටියගේ ආකල්ප කොයි වගේද? ඒ කට්ටිය කියනවා ගියට පස්සේ සමහරක් අය කියනවා අනේ කොච්චර හොඳද අපි මේ අතින් ලීලේ එකතු කර කර සමහරක් වෙලාවට වර්ධිනවා. ආයි එකතු කරනවා. පුදුම කර්මයක් මේක හවසට බැලන්ස් කරගන්න තියෙන්නේ. 6ට වැඩ ඉවර වෙන්නේ 8 වෙනකම් මේ ටික ඉවර කරන්න ඕනේ. අපිට කලින්වත් ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. බොස් එක බේරෙන්නත් බෑ. ওই වගේ එකක් තියෙන එක ඇත්තටම ලොකු සහනයක් අපිට. ඇත්තටම වටිනවා. මිනිස්සු පොලිමේ රැඳේ ඉන්නවා අපි ගොඩක් වෙලාවට මේ වතින් ලීලේ කරද්දී හැබැයි අපිට ටක් ගාලා බාකෝඩ් එක ස්කෑන් කරලා ඔක ඉබේටම ගණන් ටික හැදෙනවා නම් මිනිස්සුත් ඉක්මනට යනවා. ඒකට මිනිස්සුත් සතුටුයි. ඒ වගේ සුබවාදීව දකින්න සේවකයෝත් ඉන්නවා සමහරක් ව්‍යාපාරවල. ඒතර ඒ වගේ ව්‍යාපාරයකට කියනවා අපි ඔය කට්ටිය හොඳයි. අපි ඉක්මනට ඔය කට්ටිය බොස් එක කතා කරලා අපි මේ පද්ධතිය ස්ථාපනය කරලා දෙන්න. කිසි ගැටලුවක් නැහැ. හරි. ඊළඟ එක පුතේ නෛතික ශක්්‍යතාවය. නෛතික නීතිමය නෛතික ශක්්‍යතාවය. නෛතික ශක්්‍යතාවය. ඒකට ලියා ගන්න රටේ පවතින නීතියට අදාළ පද්ධතිය එකඟ වන්නේ දැයි රටේ පවතින නීතියට අදාළව පද්ධතිය එකඟ වන්නේ දැයි මෙහිදී පරීක්ෂා කිරීම සිදුවේ. සායි පාරක් කියන්නකෝ. රටේ පවතින නීතියට අදාළ වන්නේ දැයි. ඉතින් මම මේ හිත කියන්නේ වෙනස් ඇති මුල් වාක්‍යයත් එක්ක පොඩ්ඩක් ඒක ගණන් ගන්න එපා. තීරුම එකයි. රටේ පවතින නීතියට අදාළ වන්නේ දැයි මෙහිදී පරීක්ෂා කරේ. රටේ පවතින නීතියට අදාළ වන්නේ දැයි මෙහිදී පරීක්ෂා කරේ. ඒ කියන්නේ පුතේ අපි මම කාලයක් ඔය යාළුව අපි සෙට් එකක් එකතු කරලා ඔය ඔන්ලයින් මාකටිං වෙබ්සයිට් ඔය වගේ පැත්තත් කරගෙන ගියා කාලයක්. ඒ කියන්නේ ලොකුවටම කරා මොකද ජොබ් එකක් හම්බෙන්න කලින් අපි මොනවා හරි දෙයක් මුදල් උපයන්න ඕනේ හින්දා. ඒතර පුතේ ඒ කාලේ වෙබ්සයිට් හදාගෙන යද්දී අපිට එනවා සමහරක් වෙලාවට ඕඩර්ස්. අපිට ඒව බාර ගන්න හම්බෙන්නේ නැහැ. බාර ගන්න බෑ. මොකද ඒ කට්ටිය ඉල්ලන දේ අපිට කරලා දෙන්න බෑ. තාලා දන්නවා ඇති ලංකාවේ ඔය ගණිකාව ඒ වගේ දේවල් නීතිගත නැහැ. ඒත් ඒක වැරදි වැඩක්. ඒක සමහරක් අයගෙන් අපිට ඕඩර්ස් එනවා. මෙන්න මේ වගේ දේවල් කරන්න අපිට වෙබ්සයිට් එකක් හදලා දෙන්න පුළුවන්ද? ලක්ෂ 2ක් දෙන්නම් ලක්ෂ 3ක් දෙන්නම් කියලා කියන සමහරක් වෙලාවට. ඒතර පුතේ අපි සල්ලි පෙරේත කමට අපි ඔය දේ කරොත් මොකද වෙන්නේ? අපේ නීතියට අදාළ නැති පද්ධතියක් තමයි අපි පිටවල දෙන්න යන්නේ. එතකොට අපි අවසාන වැරදිකාරය වෙන්නේ කවුද? ඕක අහු වෙනවා පොලිසියට කොහෙන් හරි ගිහිල්ලා මාට්ටු වෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එක හරහා තමයි මේ දේ වෙන්නේ. අන්තිමට ඔක්කොම ලේකෙවිලිත් එක්ක අපේ බිල්පත් ගෙවලා තියෙන එක හදලා දෙන්නේ කවුද? අපි තමයි වැරද්ද කරලා තියෙන්නේ. අපි දන්නවා ඒක රටේ නීතියට අදාළ නැහැ. ඒ කියන්නේ වැරද්දක්. අපි දැන නීතියෙන් ගැලපෙන්නේ නැති පද්ධතියක් නිර්මාණය කරොත් අනිවාර්යයෙන්ම අපිට හිරේ යන්න වෙනවා. මොකද නීතිමය වැරද්දක්, නෛතික වැරද්දක්. අපි පුතේ පද්ධතියක් නිර්මාණය කරන්න කලින් අපි බලන්න ඕනේ රටේ නීතියට මේ පද්ධතිය ගැලපෙනවද? ඒකින්ද අපි දේ හොඳට හොයලා බලන්න ඕනේ. මේ හදන දේ අපි හරිද? එහෙම හිතුවේ නැත්නම් හැම වෙලාවෙම සල්ලි
පස්සේ විතරක් හඹ යන මිනිස්සු අවසානට ඔය විදිහට අමාරුවේ වැටෙන තැන් ඕන තරම් තියෙනවා. එයා හිතනවා මම මේක හදලා දීලා මෙතනින් ඉවරයි කියලා. හැබැයි ඕක කවදා හරි එළියට එද්දි තමයි මොකද වෙන්නේ? හදලා දුන්නේ උන් ඉඳන් හැමෝම කෙරේ läගලා දඩ ගෙවලා ශරීරය පැතියාගෙන දුක් විඳලා අවසානට එළියට එන්න වෙන්නේ. ඒකින්ද හොඳට මතක තියාගන්න. ඉස්සරහට මේ වගේ ජොබ් එකක් කරද්දී අපි තේරුම් ගන්න ඕනේ අපි මේ නීතියත් එක්ක අනුගත වෙලා ඒ දේවල් කරනවද නැත්නම් නීතියෙන් පිටට ගිහිල්ලා පස්සේ ප්‍රශ්න එක ජීවත් වෙනවද කියලා. ඒකින්ද හොඳට මතක තියාගන්න පුතේ. අපි පද්ධතියක් නිර්මාණය කරද්දී නෛතික ශක්්‍යතාවය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. එහෙම බලන්න නැතුව කරන අය ඉන්නවා. හැබැයි ඒ කට්ටිය නීතිමය ප්‍රශ්නයක් ආවොත් ඒ විදිහටම වැඩේ සිද්ධ වෙනවා. මොකද නීතිමය වැරද්ද. ඒ කියන්නේ පුතේ ඔක මහා පරිමාණයෙන් කරන අය හරියට කරන කට්ටිය ওই වැරද්ද කරන්නේ නැහැ. හරි. අපි අවසාන එක තාක්ෂණික ශක්්‍යතාවය. අවසාන මාතෘකාව ලියන පුතේ තාක්ෂණික ශක්්‍යතාවය. තාක්ෂණික ශක්්‍යතාවය. තාක්ෂණික ශක්්‍යතාවය. තාක්ෂණික ශක්්‍යතාවය. තාක්ෂණික ශක්්‍යතාවය. ඒකට දෙපුතේ ලියන්න මෙහෙම සාර්ථකව පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා සාර්ථකව පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සාර්ථකව පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම පද්ධති සංවර්ධන කණ්ඩායමට පවතීද යන්න පද්ධති සංවර්ධන කණ්ඩායමට පවතීද යන්න මෙහිදී තීරණය කරයි. හරි. ඒ කියන්නේ පුතේ අපි මෙහෙමයි. දැන් අපි බැලුවා අර ව්‍යාපාරයෙන් පැත්තෙන් හිතන දේවල් අපේ නෛතික පැත්තෙන් අපි මේ දේවල් බැලුවා. ඊට අමතරව අපි එක්ක වැඩ කරන මිනිස්සු කොහොමද කියලා අපි බලන්න ඕනේ. අපිත් එක්ක ඉන්න software engineers ලාගේ දැනුම් මට්ටම කොහොමද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ පුතේ software engineer කෙනෙක් වුණා කියලා එයා හැමදේම දන්නේ නැහැ. දැන් මම IT sir කෙනෙක් වුණා කියලා මම මේ IT වල තියෙන හැමදේම වැයනේ මට. ඒ කියන්නේ පුතේ එහෙම පුද්ගලයෝ නැහැ. මොකද අපි පරිගණක භාෂා ඉගෙන ගත්තත් අපි එකක් ඉගෙන ගත්තා කියලා මුළු පරිගණක භාෂාව ඔක්කොම බෑ. ඒකෙත් අපි ඉගෙන ගත්ත මට්ටමෙන් පුළුවන් මිසක් ඒකේ පරතරටම බෑ. ඒවා පාවිච්චි කරොත් විතරයි ඒකත් පුළුවන් වෙන්නේ. අපි ඒව භාවිතයෙන් ඉවත් වෙච්ච ගමන් ඒ දේවලුත් අමතක වෙනවා. ඒතර IT කියන්නේ ඒ වගේ විෂයක්. ඒ කියන්නේ අපි අද ඉගෙනගෙන දැන් හිතන්න මම පරිගණක භාෂාවක් ඉගෙන ගන්නවා 2007 දී පැස්කල් ඉගෙන ගත්ත කියලා හිතන්න. මම පොඩි කාලේදී ඔන්න මම පැස්කල් ඉගෙන ගත්තා. මම හිතන් ඉන්නවා මම තමයි වැඩ මට තමයි පුළුවන්. අපි ගිහිල්ලා බලනවා පැස්කල් වලින් software එකක් හදන්න. වර්තමානයේදී පුතේ පැස්කල් වලින් හදන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒතර ඊට වැඩිය දියුණු පරිගණක භාෂා වලින් දැන් අපි භාවිතා කරනවා. ඒතර ඔය Python වගේ ඒවා තමයි දැන් වර්තමානයේ වැඩිපුරම යන්නේ. PHP, Java ඔය වගේ ඒවාත් එක තමයි දැන් වර්තමානයේදී යන්නේ. ඒතකොට අපි දන්නවා අපේ මේ පද්ධතිය කාලයක් ඉඳන් නඩත්තු කරන් යන්න. මොන පුතේ ලංකාවේ හැදුවා eBay කියන වෙබ්සයිට් එක. පුතාලා අහලා තියෙනව නේද eBay? අහලා නැති කෙනෙක් නම් නැති වෙන්න බෑ පුතේ. eBay කියන වෙබ්සයිට් එක හැදුවේ ලංකාවේ software engineers ලා. දන්නවද එහෙම එකක්? අහලා තියෙනව නේද ළමයි? ඔව් සර්. ඔව්. eBay එක හදලා තියෙන පුතේ පිටරට කට්ටියක් නෙමෙයි. මේකේ software පැත්ත, developing පැත්ත කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම 100ට ඒ කියන්නේ වැඩි ගාණක් හිතන්නකො 160කට වැඩි ප්‍රමාණයක් කියලා. දැනුම අතින් ගත්තොත් eBay කියන ලෝකේ හොඳම වෙබ්සයිට් එක හදලා තින්නේ වැඩිම ප්‍රමාණයක් ලංකාවේ අයගේ සහභාගීත්වයෙන්. ඒ කියන්නේ ලංකාවේ හදපු ප්‍රොජෙක්ට් එකක් තමයි මේක.
එතකොට ලංකාවේ මිනිස්සුන්ට පුතේ දැනුම නැතුව නෙමෙයි. දැන් බලන්න ikman.lk කියන එක. ඒතර ikman එක තමයි ලංකාවට මුලින්ම ඔය ඔන්ලයින් පැත්තේ වැඩ කරන්න ආපු software වෙබ්සයිට් එක උනේ ikman.lk කියන එක. කොච්චර මිනිස්සු ඒ කාලේ ෆ්‍රී දැම්මා. ඊට පස්සේ සල්ලි වලට දාන්න ගත්තා. නේද? ඕක හැදුවේ ලංකාවේ දැනුමෙන්. හැබැයි ඒකේ අයිතිකාරයා පිටරට. ඒතර ikman එක සෑහෙන මුදල් ප්‍රමාණයක් හම්බ කරගත්තට පස්සේ තමයි ඔය පස්සේ දරාස් එක වව් එක ඊට පස්සේ ඔය තවර කප්රුක නේද ඒ වගේ ඒවා බිහි වුණේ. ඒතර පුතේ මේක හම්බ කරන්න ඕන උපරිමයට ගියා. ikman එක ගොඩක් හම්බ කරා. හැබැයි ඔය දරාස් එක එහෙම පස්සේ ikman එකත් පහු කරලා ගියා. මොකද ඒ කට්ටිය ඊටමත් උපක්‍රමශීලීව වැඩ කරා. මාකට් එක හඳුනාගත්තා. දැන් ikman එක මුල හඳුනාගෙන ගියා පස්සේ මන්දගාමී වුණා. හැබැයි දරාස් එකම නෙමෙයි දරාස් එක දැන් බලන්න AliExpress එක වගේම ඉතාමත් ලංකාව ඇතුලේ ප්‍රසිද්ධම ඇප් එකක්. මිනිස්සු කොච්චර දරාස් එක හරහා භාණ්ඩ ගෙන්නනවද? කොච්චර සෙලර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවද දැන් දරාස් එකේ මේ වෙද්දි? දරාස් එකේ පුතේ දැන් ලංකාවේ සෙලර්ස්ලා විතරක් නෙමෙයි ඉන්නේ. පිටරට සෙලර්ස්ලාත් ඉන්නවා. පිටරටින් අය රෙජිස්ටර් වෙලා ඔය චයිනා වලින් එහෙම බඩු එවනවා. එතකොට දැන් මේක ලෝකල් මාකට් එක නෙමෙයි. ඒක එතනින් එහාට ගිහිල්ලා තියෙනවා. ඉන්ටර්නැෂනල් මාකට් එක දක්වාම දරාස් කියන දේ දැන් වර්තමානයේ වෙද්දි දියුණු වෙලා තියෙනවා. ඉස්සරහට අපිට පුළුවන් වෙයි කාලයක් මේක ඩෙවලොප් වෙවි යද්දී ඔය AliExpress වගේම ලංකාවේ මේ දරාස් කියන එක ලෝකයේ හොඳ ඇප්ලිකේෂන් එකක් විදියට ඔන්ලයින් shopping වලට මිනිස්සු භාවිතා කරන්න ගනි. තව කාලයක් යයි ඒකට. ඒක ඒ විදියට ඩෙවලොප් වුණොත් පොදේ අනිවාර්යෙන්ම ඒ දේ වෙනවා. මොකද ලංකාවේ දැනුම ලංකාවේ මිනිස්සුන්ට SEO කරන්න පුළුවන් හොඳට search engine optimization කියන දේ. අපි වෙබ්සයිට් එකක් රෑන්කින් වලින් උඩට ගන්න විදියක් තියෙනවා. ඒකට අපි කියනවා SEO කරනවා කියලා. ඒ කියන්නේ අපි මොනවා හරි keyword එකක් ගහලා නමකින් search කරන දෙයක් වෙබ්සයිට් එක උඩට මෙන්න පුතේ හරියට SEO කරොත් ඒවා අපි හරි knowledge එකක් නැත්නම් ඒ දේ කරන්න බෑ. වෙබ්සයිට් එකක් හදද්දී අපි ඒ පාඩම කරද්දී මම මේ SEO ගැන කියන්නම් මොකද්ද මේ SEO කියලා කියන්නේ කියලා. හරි. ඒකෝට පුතේ ඔහොම අය ඉන්නව ලංකාවේ. ඒකට බලන්න ඕනේ අපි මේ හදන පද්ධතිය දිගටම මේක නඩත්තු කරන් යන්න. දැන් මේක ජැක්මානේ අයිතිකාරයා මට මතක නැහැ ජැක්මා දුන්නු තමයි. eBay එකේ කමන්නේ පුතේ කවුරු හරි ජැක්මා වගේ තමයි මට මතක. ලෝකේ 5 වෙනි හෝ 6 වෙනි බිලියන ප්‍රතියක් අයිතිකාරයා. එතකොට මෙයා කියනවා මෙන්න මේ eBay එකේ අපිට මේ දේවල් එන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. එතකොට බලන්න ඕනේ අපිත් එක්ක මේ වැඩ කරන පිරිසට අනාගතයට ගැලපෙන්න මේක සංවර්ධනය කරන්න හැකියාවක් තියනවද? ඒක තමයි උතනින් චෙක් කරන්නේ. එහෙම අපේ ඉන්න software engineersලට ඒ දැනුම නැත්තම් මදි නම් අපි පිටරටින් හරි ඒ දැනුම හයර් කරන්න ඕනේ. ඒතකොට ඒ කට්ටියට කොච්චර මුදලක් ගෙවන්න වෙයිද? ඒව අපි මෙතනදී හිතන්න ඕනේ. මොකද අපි වර්තමානයේ ගැන විතරක් හිතලා මෘදුකාංගයක් හදලා දීලා මදි. අනාගතයේදී කිව්වොත් මේක තව සංවර්ධනය කරලා දෙන්න මෙන්න මේ දේවල් වෙන්න කියලා. එදාට අපිට කියන්න බෑ. ජැක්මා අලිබාබානේ. මට ඒක තමයි පුතේ හරියටම මතක නැහැ. මේකේ කවුද කියලා. ඔව් අලිබාබා එක නේද? ඔව්. මතක නැහැ පුතේ මට නම් ඒකයි මම කිව්වේ හරියටම මට මතක නැහැ කියලා. ජැක් ඒ කියන්නේ අලිබාබා එකෙත් අයිතිකාරයෝ ලෝකේ පළවෙනි 10 දෙනා අතර ඉන්නවා. ජැක්මා කියන එක නේද? ඒතර මේකේ අයිතිකාරය කමන්නේ. ඒක ඔය කට්ටිය හොයාගන්න පුතේ මට නම අමතක කරලා තියෙන මේ වෙලාවේ. අපි දන්නවා ලෝකේ වැඩිම සල්ලි තියෙන කාටද? කාටද පුතේ ලෝකේ අංක 1 ඉන්නේ? දන්නේ නැද්ද? තමයි හනෝ නේද? ටෙස්ලා සමාගමේ අයිතිකාරය කවුද? ඊලොන් මස්ක්. ඔව්. ඊලොන් මස්ක් තමයි ලෝකේ වැඩිපුරම මුදල් ධනවතුන් අතර අංක 1 ස්ථානයේ ඉන්නේ. ඊට පස්සේ ඔය මාක් සකර්බර්ග්ස් නේද? ඊට පස්සේ ජැක්මා ඊට පස්සේ ගත්තොත් ඔය ඒ කියන්නේ පුතේ වැඩි පිරිසක් ඔය කටිය අධ්‍යයනය කරලා බලන්න ලෝකේ ධනවතුන් අතර වැඩිම පිරිසක් ඉන්නේ මේ IT සම්බන්ධ මොනවා හරි නිර්මාණ හෝ මොනෝම හරි දෙයක් කරලා දියුණු වෙච්ච අය. Apple සමාගම ගත්තොත් ඒත් එහෙම තමයි නේද? ඒ කට්ටියගේ ටෙක්නොලොජි තමයි ඒ කට්ටියගේ ප්‍රධානම මාර්ගය. දැන් සැම්සුන් ඒ වගේ සමාගම් වල අයිතිකාරයෝ බලන්න ඒ කට්ටියගේ තාක්ෂණයත් එක්ක තමයි හැමදේම යන්නේ. ඒ කියන්නේ අපිට තාක්ෂණික දැනුම තියෙනවා නම් හරියට මොනවා හරි අලුත් නිර්මාණයක් මේ ලෝකෙට හඳුන්වලා දෙන්න පුළුවන් නම් අලුත් ඇප් එකක් ඔයාලට ලෝකෙටම හඳුන්වලා දෙන්න පුළුවන් නම් පාපුතේ ලංකාවේ හිටියත් ලෝකයේ අංක 1 ධනවතෙක් වෙන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. මොකද
අපේ ලංකාව කියන්නේ ලෝකයේ ඉහළම බුද්ධි මට්ටමක් තියෙන මිනිස්සු ජීවත් වෙන රටක්. අපි ගොන්නු වගේ මෙහෙම හිටියට මොකද අපේ මොලෙන් අපි පාවිච්චි කරන්නේ පුතේ ලෝකේ බුද්ධිමත්ම ජාතීන් ඉන්නේ ඊශ්‍රායලේ. ඊශ්‍රායලේ කවුද පුතේ ජීවත් වෙන්නේ? මම කියලා තියෙනවද කලින්? නෑ නේද? පුතේ ඊශ්‍රායලේ ඉන්නේ මොන වැසියෝද ඉන්නේ? අහලා නැද්ද? ඒ රටේ ඉන්න යුදෙව්වෝ කියලා ජාතියක් නේද? ඔය ලෝක යුද්ධ කාලේ එහෙම එක එක රටවල් වලට ගිහිල්ලා ඒ කට්ටිය යුදෙව් ජාතිකයෝ ගොඩාක් ඝාතනය වුණා. පස්සේ තමයි ඒ කට්ටිය එකතු වෙලා ඊශ්‍රායලය කියන රටට ඇවිල්ලා. දැන් ලෝකේ බලවත් රටක් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ලෝකේ වැඩිම නොබෙල් ත්‍යාගලාභීන් ඉන්නේ ඊශ්‍රායලය කියන රටේ. ඒ කට්ටියගේ බුද්ධි මට්ටම ඉතාමත් ඉහළයි. ඒතර ඔය ලංකාවත් එක්ක ඊශ්‍රායලයේ ජාතීන්ගේ චෙක් කරලා තියෙනවා DNA සාම්පල්. ඉතාමත් මිනිස්සු පුදුම වෙලා තියෙනවා. මොකද එච්චර සමානයි ලංකාවේ මිනිස්සුන්ගේ සහ ඊශ්‍රායල වශයෙන්ගේ. ඒ කියන්නේ 90 ගාණක් මැච් වෙනවා අපි දෙගොල්ලෝ අතර. ඒ කියන්නේ බුද්ධි මට්ටම් සමානයි. ඒකයි පුතේ බලන්න ලෝකේ හොඳම කම්පැනිස් වල ඉහළ මට්ටමේ කවුද ඉන්නේ? ලංකාවේ අය ඉන්නේ. ලංකාවේ අය හොයාගත්ත නව නිර්මාණ ඕන තරම් තියෙනවා. මේ ළඟදී විද්‍යාඥවරයෙක් හොයාගත්ත ඔය මට මතක නැහැ ඒක නම් මොකද්ද කියලා. මොකක් හරි අලුත්ම සංකල්පයක් හොයාගත්තා. ඔය මොකද කියන නම මතක නැහැ පුතේ. ඒක හින්දා යා ඊළඟ පාර නොබෙල් ත්‍යාගයට හිමිකම් ලබයි කියලා කියනවා. ඒ කියන්නේ නොබෙල් ත්‍යාගයක් හම්බ වෙනවා කියන්නේ එච්චර විද්‍යාවකින් ඊළඟ අවුරුද්දේ හම්බෙන්න තියෙන නොබෙල් ත්‍යාගය හම්බෙයි කියලා කියන්නේ මෙච්චර කාල කාටවත් හොයාගන්න බැරි දෙයක් එයා හොයාගත්තේ හින්දා. එහෙම විද්‍යාඥයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා. පිටරටවල තමයි කට්ටිය සේවය කරන්නේ. ඔය ඊශ්‍රායලයේ හැදුවා අයන් ඩෝම් කියන පද්ධතිය. අර ගාසා තීරේ නේද එල්ල කරේ. ගාසා තීරේ හරි මට නම් මතක නැහැ පුතේ. ඊශ්‍රායලට මේ ළඟදී යුද්ධයක් ගියාව කට්ටිය ටීවී එකේ දකින්න ඇති. අර මිසයිල් 10 ගාණක් පැයක් ඇතුළත ආවා. ඒ කට්ටියට තිබ්බ සිස්ටම් එක මොකද්ද? අයන් ඩෝම් කියලා පද්ධතියක්. ඒතර ඔය අයන් ඩෝම් කියන පද්ධතිය හදලා තියෙන්නේ ලොකු ගණිතමය සූත්‍රයකින්. ඒතර ඔය ගණිතමය සූත්‍රය හැදීමේ ඉඳන් ඕකට අදාළව පද්ධතියක් නිර්මාණය කරන්න ඕනේ. ඔය මේ සිස්ටම් එක හදලා තියෙන පුතේ ලංකාවේ software engineer කෙනෙක්. එයා ලංකාවේ ඉඳන් එහෙ රැකියාව කරනවා. ඒතර ඒ කෙනා තමයි ඒකේ පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ. මුළු ලෝකෙම කතා වෙච්ච අයන් ඩෝම් පද්ධතියේ සැබෑ වීරයා ලංකාවේ කෙනෙක්. ඒතර අපි හිතන්නේ හැම වෙලාවෙම අපිට බෑ කියලා. හැබැයි පුතේ අපි හරියට වැඩ කරොත් ඔය කටට තාම කාලය තියෙනවා. after O level වලින් පුතේ A level කරන්න නැතුව අපිට software engineering පැත්තට යන්න පුළුවන්. එහෙම බැරි නෑ. වගේ අම්මා තාත්තට වේදම් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම A level වලින් කරන්න නැතුව උනත් ඔයාට මේ පැත්තට යන්න පුළුවන්. ලංකාවේ ඕන තරම් එහෙම ළමයි ඉන්නවා. මොකද බැරි කමක් නෑ. ඔයාට ඒකට අවුරුදු 18න් 19 ඔයාට software engineer කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මගේ යාළුවයි මායි එකට software engineering කරේ. ඒකට දැන් අපි දෙන්නට අවුරුදු 25ක් වෙනවා. එයාගේ මල්ලි A level වලට දාන්න නැතුව අයියෝ යොමු කරා කොහෙටද? අපි කරපු ඩිග්‍රියම කරන්න. දැන් මේ මල්ලිට වයස අවුරුදු 18යිද කොහෙද මට මතක විදියට වයස. දැන් එයා මාසෙට 90000ක පඩියක් යටතේ software engineering company එකක training කරනවා. මාසෙට 90000ක් හම්බ වෙනවා දැනට training. ඒතර පුතේ සාමාන්‍යයෙන් software engineer කෙනෙක් කාලෙන් කාලෙට අවුරුද්දෙන් අවුරුද්ද මාස 6න් 6 50000 ලක්ෂය අතර මුදල් පඩියේ ප්‍රමාණය වැඩි වෙවි යනවා. අවුරුදු 4-5ක් යනවා කියන්නේ senior software engineer කෙනෙක් වෙනවා කියන්නේ සාමාන්‍ය මාසෙට අඩුම ලක්ෂ 2කමාරක් 3ක්වත් අඩුම හම්බ වෙනවා. ඒකින්ද software engineer කෙනෙක් වෙන්න ඉංග්‍රීසි ඕනෙමද? ඔව් පුතේ ඉංග්‍රීසි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මහා ලොකුවට ඕනේ නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් කියන දේ තේරෙනවා නම් ලෙක්චර් එකක් අහන් ඉඳලා ඒ දේ තේරෙනවා නම් ඒක හොඳටම ඇති. ඔයාලට ලියන්න බැරි වුණාට කමක් නැහැ. ඒව කාලයක් එක්ක පුතේ ඒ දේත් එක්ක වැඩ කරද්දී අපිට ඔය කෝඩින් කියන ඒවලට ඉංග්‍රීසි වලින් තමයි ටයිප් කරන්න තියෙන්නේ. හැබැයි ඒව මහ ලොකු දේවල් නෙමෙයි. කාලයක් ප්‍රැක්ටිස් කරද්දී. ඒ කියන්නේ ඉංග්‍රීසි ටික හැමීට හැදෙනව කොහොමද? ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉංග්‍රීසි බෑ කියලා එහෙම මේ වෙන්න එපා පුතේ. මං කියවනේ ඉංග්‍රීසි හදා ගන්න නම් කරන්න තියෙන්නේ. ඔයා හැමදාම දවසට පැය භාගයක් නිවුස් අහන්න ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ ටීවී සීරීස් බලන්න සබ්ටයිටල් එක. දන්නේ නැති වචන පොතක ලියලා පාඩම් කරන්න. ඔය තුන කරනවා නම් ඉංග්‍රීසි කියන දේ නිකම්ම හැදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. භාෂාවක් පුතේ අපිට කටපාඩම් කරලා කරන්න බෑ. කාලයක් ඉඳන් හැමෙට කරගෙන යන්න පුතේ. ඔයාට අද ඉඳන් මේ දේ කරන්න පුළුවන් නම් එච්චර ඕනේ. ඔයා පුංචි
TV සීරීස් එකක් තෝරගන්න. ඒ TV සීරීස් එක තෝරගෙන දවසට විනාඩි 20ක කොටසක් බලන්න මේ TV සීරීස් එකේ. ඔයාලට හම්බෙයි අමාරු වචන ගොඩක්. ඒ හැම හම්බෙන අමාරු වචනෙම ඔයා ස්ටොප් කරගෙන ලියන්න පොතක. පොතක ලියලා ඔයා පාඩම් කරන්න මේ වචන ටික. ඔයාලට ග්‍රැමර් ඕනේ මුලින් මේ දේ කරන්න. ටික කාලයක් ඇද්දී ඔයාලට තේරෙනවා මොකද්ද? ඉංග්‍රීසි වාක්‍යයේ ඔයාලට පොඩ තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තේරෙනවා දැන් මම ග්‍රැමර් හදා ගන්න ඕනේ. දැන් මට වචන 5000ක් විතර මගේ ළඟ තියෙනවා. දැන් මම වචනවල තේරුම් ගන්නවා. දැන් මම කරන්න ඕනේ මොකද්ද? මගේ ග්‍රැමර් පැත්ත හදා ගන්න. ඊට පස්සේ ඔයා ඉගෙන ගන්නවා මොකද්ද? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ඉඳන් ඔයා ග්‍රැමර් ටික හදා ගන්නවා. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි පුතේ. ඔය සෙන්ටෙන්ස් 12 ඔයාට වීඩියෝ තියෙනවා ඕන තරම් YouTube එකේ. මෙන්න මේකෙන් මේ දේ තේරුම් කියවෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා එදායින් පස්සේ මොකද කරන්නේ? අර වාක්‍ය ටික හරියට මේ මොන කාලයටද අයිති වෙන්නේ මොන වාක්‍යයක්ද කියලා ඔයා තේරුම් අරගෙන ඔයා බලනවා. ඒතර ඔයාට තේරෙනවා මේ වාක්‍යයෙන් මම කලින් තේරුම් ගත්තේ මෙන්න මෙහෙමයි. හැබැයි ඒකේ කියවිලා තියෙන්නේ මේ දේ නෙමෙයි. ඔයා හිතන මොකද්ද? බස් එක ගියා. බස් එක යනවා කියලා හිතන්නේ. ඔයා මුලින් තේරුම් ගන්න තියෙන්නේ බස් එක යනවා. හැබැයි මේ බස් එක යනවා සහ බස් එක ගියා කියන එක අතර වෙනසක් තියෙනවා ඉංග්‍රීසි වල. ඒක වචන දෙකක්. ඒතර ඔයාලට තේරෙනවා පුතේ. ඔයා කාලයක් යද්දී ඔය නුදුරු වර්තමානයේ සහ ඈත අතීතය කියලා දෙකක් තියෙනවා ඉංග්‍රීසි වල. ඒවා හරියට ගැඹුරින් ඉගෙන ගන්නදී ඔයාලට ඉස්සරහට තේරුම් ගන්න පුළුවන්. මෙතන ඉංග්‍රීසි දන්න ළමයි ඇති වුණ තරම්. ඔය වචන වල පුංචි වෙනස්කම් තියෙනවා. ඔයාලට කාලයක් ඉඳන් මේක ප්‍රැක්ටිස් කරන් යද්දී ඔයාලට නිකම්ම ඉංග්‍රීසි ටික හදා ගන්න පුළුවන්. ඒක දැන් ඉඳන් පටන් ගන්න. ඔයාලට O level වලට A එකක් B එකක් ගන්න බැරි වෙයි පුතේ. ප්‍රශ්නයක් නැහැ. දැන් මටත් රිසල්ට් එක O level වලට A එකයි C එකයි. ඒතකොට C එක පුතේ මටත් ඒ කාලේ ඔය අයිඩියා එක තිබ්බේ නැහැ. මාත් ඉතින් ඔය ඉගෙන ගද්දි පස්සේ ටික හදාගත්තා මිසක් එකපාර හැදුන්නේ නැහැ. මොකද ඩිග්‍රියක් කරද්දී කැම්පස් එකදී විද්‍යාපීඨෙදී දැන් අපි විද්‍යාපීඨ දැන් ටීචර් කෙනෙක් වෙන්න මම ඉගෙන ගත්තේ විද්‍යාපීඨෙදී. ඒතර විද්‍යාපීඨයේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මීඩියම් තමයි සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් තිබ්බ අපිට IT විෂයන් 5ක් සහ ප්‍රොෆෙෂනල් විෂයන් 5ක් ඊට අමතරව තව විෂයන් ටිකක් තියෙනවා. ඔක්කොම විෂයන් 15ක් විතර ඉගෙන ගන්න තියෙනවා. ඒතර ඔය හැම එකක්ම වගේ අපි ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒතර පුතේ ඉංග්‍රීසි කියන දේ නිකම්ම හැදෙනවා අපි අහන් ඉඳලා. ඒ කියන්නේ මුලදී අර සමහරක් ලෙක්චර්ස් වල අපිට තේරෙන්නේ නැති අවස්ථා තිබ්බා. ටික කාලයක් ඇද්දී ඒක අහලා ඒ වචන ටික ඒ ටික පුරුදු වෙනවා. ඒ හැටි. ඔයාලට ඉංග්‍රීසි හදා ගන්න වෙනවා. software engineer කෙනෙක් නෙමෙයි පුතේ මොන ජොබ් එක කරන්න ගියත්. මොකද ඉන්ටර්වයුව වල දැන් කතා කරන්නේ සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන් තමයි ගිහිල්ලා කතා කරන්නේ. මම ওই ඉන්ටර්වයුව වලට ෆේස් කරන විදිහ එහෙම ඉස්සරහට කියන්නම් කොහොමද කරන්න ඕනේ කියලා. තව කල් තියෙනවනේ. හරි. අපි යමු ඊළඟ කොටසට. මම ෂෙයා කරන්නම් අපි ප්‍රසන්ටේෂන් එක. හරි. ලියා ගන්න පුතේ ඉක්මනට පද්ධති සංවර්ධන ආකෘති. පුතේ අපි මෙතනදී ඉගෙන ගන්නේ අපි මේ SDLC වලින් හදන්න යන software එක නැත්නම් අපේ පද්ධතිය කොහොමද අපි සංවර්ධනය කරන්නේ? ඒ කියන්නේ පුතේ අපි මේක හදාගන්නේ කොහොමද? මේ අපෙන් ඉල්ලපු software එක අපි හදලා ඒ කට්ටියට බාර දෙන්නේ කොහොමද කියලා තමයි අපි මෙතනදී අපි තීරණය කරන්නේ. ඒ කියන්නේ පුතේ ආකෘති වර්ග 4ක් පේනවනේ පුතාලට. හරිද? ඒ කියන්නේ සමහරක් මිනිස්සු කියන මොකද අපිට ඔන්න software එක හදන්න දීලා තියෙනවා. ඇවිල්ලා කියනවා අපි කියන මේ software එක හදන්න සර් මාස 4ක් යනවා. මාස 4ක් ගියාට පස්සේ තමයි ඔයාලට software එක හම්බෙන්නේ. ඔන්න කියන මාස 4ක් යනවා. ඒතර time period එක මේ වගේ යනවා. අර මිනිසයා සැරෙන් සැරේට ඇවිල්ලා අහනවා මොකද්ද? මල්ලි මේ software එක පොඩ්ඩක් පොඩි කැලලක් බලන්න පුළුවන්. දැන් ටිකක් හදලා නැත්තේ නේ. දැන් මාසයක් ගිහිල්ලා. බෑ අපි කියන බෑ සර් එහෙම බෑ. ඊට පස්සේ ආයෙ එනවා මාස 3කින් විතර. මල්ලි බලන්න පුළුවන්ද අපි කලින් හදලා දුන්න software එක? පොඩ්ඩක් ව්‍යාපාරේ චූටි කොටසක් බෑ. එහෙම බලන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ එක එක ආකෘති දෙනවා. ඒ ආකෘතියට අනුව අපිට දෙන්න බෑ අවසාන පියවර වෙනකන් software එක බාර දෙන්න බෑ. සමහරක් ඒවා තියෙන මොකද්ද? ඇවිල්ලා අහනවා මේ අපිට පොඩ්ඩක් බලන්න බැරිද? හරි සර් ප්‍රශ්නයක් නැහැ. මේ අපි දැනට හදපු ටික මේ දාලා දෙන්නම් ඔය කට්ටියගේ සිස්ටම් එකකට. ඔය කට්ටිය චෙක් කරලා බලන්න. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්නකෝ බලලා. අපිට එහෙම කියන්න පුළුවන් පද්ධතියක් තියෙනවා. ඒතර පුතේ අපි ඔන්න ඕක ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ සමහරක් පද්ධති තියෙනවා මොකද්ද? ඒ කට්ටිය කියන මොකද්ද? ටික කාලයක් ඇද්දි මේකේ මම මේ අපි කලින් අපේ කඩේ කරේ ඉලෙක්ට්‍රික් බඩු විතරයි. මේ මිස්ටර් අපිට පුළුවන් ද ඉලෙක්ට්‍රික් බඩු වෙනුවට තව අපි ඇඩ් කරන්න යනවා ඔය සාරි එහෙම පොඩ්ඩක් ඔය gift item පැත්ත ඒව අපි කරන්න හිතන් ඉන්නවා.
අපි මේ software එකට ඒවත් add කරගන්න පුළුවන් විදිහට මොකක් හරි අපේ තව category එකක් මොකක් හරි අපිට හදලා දෙන්න පුළුවන්ද ඒ සම්බන්ධයෙන් මොනවා හරි මේව කරන්න. අපේ bill එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ මේ විදිහේ කැතයිනේ අපි පොඩ්ඩක් ව්‍යාපාරේ නම change කරන්න හිතුවා. අපිට මේ දේවල් ටික පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න. ඔන්න පස්සේ කියන මොකද දෙකට ටික අවශ්‍යතාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයක් කරන් යද්දි එහෙම තමයි හැමදාම එකම අවශ්‍යතාවය නෙමෙයි තියෙන්නේ අවශ්‍යතාව වෙනස් වෙනවා. දැන් ওই waterfall model එක දියැලි ආකෘතිය එහෙම අපිට ඕන විදිහට අවශ්‍යතාව වෙනස් වුණොත් කරන්න දෙයක් නැහැ. ඒ කටට කියන්නේ දෙන්නේ මොකද? අවශ්‍යතාවය වෙනස් වුණාට කරන්න දෙයක් නැහැ. ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ මේක. හැබැයි එහෙම කියන්න බෑ අපිට ව්‍යාපාරයකට. එතකොට ඒකට පාවිච්චි කරන්න ඕන ආකෘතිය වෙන එකක්. ඒතර පුතේ අපි ඒව ගැන තමයි මෙතනදී කතා කරන්න යන්නේ. පලස්තීනයට විරුද්ධව නේද අයන් ඩෝම් එක හදලා දෙන්නේ. ඔව් පුතේ පලස්තීනයට. මට නම අමුතුනා පලස්තීනේ. පලස්තීනේ ගාසා තීරය නේද? ඔව්. මට මතක විදිහට ඒක තමයි ගාසා තීරයේ තමයි ගැටුම් පටන් ගත්තේ. ඔය ජෙරුසලමේ මොනවා හරි පල්ලියක ප්‍රශ්නයක් හින්දා. හරි ඉක්මනට මේක උදේ ලියා ගන්න. ළමයි ෂෙයා වුණා නේද? පොඩි ෂෙයා වෙලා තියෙන්නේ. ඔව් සර්. හරි. බවනි ඔයාගේ පොත පුතේ මොකද කරන්නේ? මම අද පන්තියේ කියලා හිතුවේ මේ මම ඒක අර ළමයිට දෙන ෆොටෝ පියන්නම් ගත්තා. පොත මං හෙට පබාරකින් තියන්නද පුතේ? ඔයාලට ගන්න පුළුවන්ද? හා සර්. හරි මම පොත තියලා තියන්න පුතේ පබාරකින් ඉල්ල ගන්න මං ඉතින් තියන්නම්. හරි සර්. පුතේ ලියලා ඉවර නම් පොඩ්ඩක් ඉවරයි කියලා කියන්න ෆිනිෂ් කියලා හරි මැසේජ් එකක් දාන්න ඉක්මනට. හරි සර්. හරි එතකොට පුතේ. පුතේ තව ලියන අය ඉන්නවද? සවින්දි ෆිනිෂ් රාමනායක. පුතේ රාමනායක කියලා තියෙන්නේ පුතේ ඔයාගේ නම මොකද්ද? දුවෙක් නේද? මම පුතා කියලා කියන්නේ කොයි වෙලාවෙත්. මගේ නම වෙනස් කරේ නෑ මං ඇඩ් වෙත්තේ. පුතේ මොකද්ද නම ඔයාගේ? මෙත්මි විකාශා. විකාශා. පුතේ විකාශා කොහෙද ඉස්කෝලේ? වජිරවංශ. වජිරවංශ. අම්බයිල. හරි. පුතේ ඉවරයි නේද? කවුරක්වත් ඉන්නවද ලියන අය? නෑ නේද? ලියනවා නම් ටක් ගාලා කියන්න ලියනවා කියලා. මම ආයි දාන්නම් අරක පිටිපස්සට ගිහිල්ලා. හරි. පුතේ අපි මුලින්ම කතා කරන්නේ දියඇලි ආකෘතිය waterfall model කියලා කියනවා අපි. waterfall model එකේදී තියෙන විශේෂත්වය තමයි මේකෙදි මේ පියවර කිහිපයම. ඒ කියන්නේ පුතේ දියඇල්ලක් ගලන් යන උඩින් නම් පල්ලෙහාට මෙහෙම යන්නේ නේද? පියවරෙන් පියවර තමයි ගලන් යන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ යට ඉන්න මිනිස්සෙක්.
මේ මිනිස්සයාට මේකේ වතුර වැටෙන්නේ පැයකට සාරයක් බිඳුවක් වෙනවා කියලා හිතන්න. ඔන්න මේ මිනිස්සයාට වතුර ටික එකතු කරගන්න ඕනේ. මේ නියං කාලයක්. මෙයාට වතුර ටික එකතු කරගන්න නම් පුතේ මේ වතුර බිඳුව එයාට ඉන්න වෙනව කොතනද නිකන් එනකන්ද? මේ දියැලේ අවසානයේ අතට යනකන් ඉන්න වෙනවා. එයාට වතුර බිඳුව මගින් ගන්න විදියක් නැහැ. දියැල තනි කෙලින් තියෙන දියැලක් අපිට මැදට නගින්නත් බෑ. ඒතර පුතාට තේරෙනවා ඇති දියැලි ආකෘතියද පුතේ අවසාන වෙනකම්ම අපිට බලන් ඉන්න ඕනේ මේකේ ප්‍රතිඵලය මොකක්ද කියලා බලාගන්න. ඒ කියන්නේ පුතේ මේක පියවරෙන් පියවර ඉවර වෙවි යන්න ඕනේ. දැන් මේක අපි SDLC වලට අනුව දියැලි ආකෘතියට දාපු පුංචි රූපයක් තියෙනවා මේ බලන්න. ඒ කියන්නේ පුතේ මෙන්න මේකේ වෙන්නේ මෙහෙමයි. අපි මුලින්ම අවශ්‍යතාවය හඳුනා ගන්නවා. අවශ්‍යතාවය හඳුනාගද්දී අපි මුලින්ම බලනවා මේ කට්ටියට මොනවද අවශ්‍යතා අපි ඒ ටික හඳුනාගෙන ඉවර කරලා ඊළඟ පියවරට යනවා. සැලසුම් කරනවා. ඔන්න අපි plan එක ගහලා විසඳුම් කේත කරනවා. ඔන්න කෝඩින් කරලා ඉවරයි. අපි දැන් විසඳුම් පරීක්ෂා කර ඉන්න අවස්ථාවේ ඉන්නේ. ඒ අවස්ථාවේදී ඔන්න අපිට එනවා කෝල් එකක්. කෝල් එකක් ඇවිල්ලා කියනවා මේ වෙලාවේ කරදර කරාට කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අපේ මේ අවශ්‍යතාවය පොඩ්ඩක් තව වෙනස් වෙන්න ඕනේ අපිට. මෙහෙමයි කියලා කියන ඔන්න ඒ කට්ටියගේ අලුත් දෙයක් මොකක් හරි අලුත් දෙයක් හිතිලා ඒ කට්ටිය කියන මොකද අපි කලින් හදපු software එක අපි ඉල්ලපු දේවල් වලට වැඩිය තව අමතක දේවල් ටිකක් ඇඩ් කරන්න දෙන්න කියනවා. ඒතර පුතේ අපිට ඔන්න දැන් අපි කෝඩිනේට් කරලා plan උත් කරලා ඔක්කොම කරලා මේ debugging bug සහ debug කරන අවස්ථාවේදී කියන මොකද්ද? අවශ්‍යතාවය වෙනස් වුණා කියලා. ඒතර අපිට සම්පූර්ණයෙන්ම කේතය ආයි මුලින්ම වෙනස් කරන්න වෙනවා. ඒ කියන්නේ පුතේ මේකෙදී අපිට එක පියවරක් ඉවරුනාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්නේ. ඒකෙන්ද අපිට මේ පියවර ආයි පිටිපස්සට ගිහිල්ලා ඉන්න අපි ඒ ටික වෙනස් කරලා දෙන්නම් කියලා හදන්න බෑ. එතකොට මැද පියවරක් මොකක් හරි වැරදුනොත් ආයි මුලේ ඉඳන්ම කරගෙන ඉන්න ඕනේ. ආයි අවශ්‍යතාවය හඳුනාගෙන ආයි විසඳුම් සැලසුම් කරලා කේතකරණය කරලා තමයි ආයි එන්න වෙන්නේ. අපිට එක පියවරක් විතරක් බෑක් යන්න බෑ. එතකොට ඒ වගේ වෙලාවට මොකද කියන්නේ? අනේ මහත්තයා ඔය කට්ටියගේ පවුලේ කට්ටිය අපි ආදරෙන් මතක් කරා කියන්න කියලා කියනව නේද? මොකද ඇයි පුතේ අපි මෙච්චර දෙයක් කරලා සති ගාණක් මහන්සි වෙලා ගහපු කෝඩ් එක සම්පූර්ණයෙන්ම ආයි වෙනස් කරන්න බෑ. ඒ වගේ වෙලාවට අපි කියන මොකද්ද? waterfall model එකට අනුව නම් අපි ක්‍රියාත්මක වෙන්නේ. අපි කියනවා ඒ දේ කරන්න බෑ. දැන් ওই කට්ටියගේ අවශ්‍යතාවය අනුව තමයි අපි මේක හදලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ. මේක බාර ගන්න අපි හදන විදියට කියලා කියනවා. නැත්තම් අපිට මේක මුලින් ඉඳන් ක්‍රියාත්මක කරනවා. අපිට ගිය කාලයේ මෙන්න මෙහෙම අපිට වැය කිරීමක් සිද්ධ වුණා. මෙන්න මේ කට්ටියට මෙහෙම මුදල් ගෙවුවා. ඒ වලට අදාළ වියදම ඔයාගේ ෆයිනල් කොස්ට් එකට අපි ඇඩ් කරනවා. අපි මේකයි හදලා දෙන්න. අපි එහෙම කියනවා. ඊට පස්සේ මේකේ සියලු පියවර අවසන් වුණාට පස්සේ තමයි මේකේ අවසාන ප්‍රතිඵලය අපිට දකින්න තියෙන්නේ. මෙතනදී කියනවා පළමුව අවශ්‍යතා හොඳින් හඳුනා ගන්න. ඒ කියන්නේ පුතේ මේකදී මුලින් කරන්න ඕනේ මේ කට්ටියගේ අවශ්‍යතාවය මොකද්ද කියලා හරියටම හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ පද්ධති හරි අඩුයි. ඒ කියන්නේ චූටි ව්‍යාපාර සඳහා තමයි මේක ගැලපෙන්නේ. ලොකු මහා පරිමාණ ව්‍යාපාර සංකීර්ණ ව්‍යාපාර වලට මේ වගේ දියැලි ආකෘති අපි භාවිතා කරන්නේ නැහැ. මොකද ඒවල අවශ්‍යතාවය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒකට ඒ වගේ තැනකට මේක ගැලපෙන්නේ නැහැ. මේක කියනවා පද්ධති සංවර්ධිත පද්ධතියේ අවසාන ප්‍රතිඵලය දැක ගැනීමට හැකිවන්නේ අවසාන අධීරයේදී. ඒ කියන්නේ අවසාන අධීරයට ආවට පස්සේ තමයි පුතේ අපි මේ software එක මොන වගේද කියලා අපිට දැක ගන්න තියෙන්නේ. එතකොට සමහරක් වෙලාවට හදලා දුන්නට පස්සේ ඒ හදලා දෙන මිනිස්සයා පුදුම වෙන්න පුළුවන්. මොකද එයා බලාපොරොත්තු වෙච්ච software එකක් නෙමෙයි හදලා දීලා දෙන්නේ. පස්සේ ඉතින් කියන මොකද්ද? අපි ඉල්ලුවේ මේකනේ. ඔය කට්ටිය මොකද්ද මේ හදලා දුන්නේ? අපිට මේකට නම් සල්ලි ගෙවන්න බෑ. ඒ වගේ තත්ත්වයන් උදා වෙන්න පුළුවන් මේ වගේ software ඩිසයින් කරද්දී. ඒ කියන්නේ සැබවින්ම අපි බලාපොරොත්තු වුණ දෙයට වැඩිය වෙනස් ප්‍රතිඵලයක් අවසානයේදී අපිට ලැබෙන්න පුළුවන්. අන්න ඒ වගේ ගැටලුවක් තියෙනවා දියැලි ආකෘතියේදී. ඒ කියන්නේ පුතේ මේක රේඛීයව එක එල්ලේ පහළට ගලාගෙන යෑමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ කියලා කියනවා. ළමයි මොනවද ගැටලුවක් තියෙනවද? තේරුණාද මම මේ කිව්ව දේ? තේරුණා සර්. තේරුණා. ඉක්මනට පුතේ මේ නෝට් එක ලියාගමු.
පුතේ මෙතනින් පස්සේ තියෙන නෝට් එක මම group එකට දාලා තියන්නම්. හරිද? මොකද මේ පාඩම online ළමයි පැය දෙකක් ඉන්න හරි අමාරුයි මම දන්නවා. මොකද සාමාන්‍ය හෝල් ක්ලාස් එකක වගේ නෙමෙයි ඔය කට්ටියට ෆෝන් එක දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. ඒතර මේ තියරි පාඩමක් ගණන් හදන්න නැහැ. හරි කම්මැලි පාඩමක්. මම දන්නවා මට තේරෙනවා ඒක. ඉන්න අමාරුයි ළමයි ලොග් වෙන ගන්න නෙමෙයි අවසානට ඉන්නේ. මොකද ඒ අපහසුතාවයෙන් හින්දා තමයි ලොග් අවුට් වෙන්නේ. කොහොම මොනවා හරි සිග්නල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙහෙම පැය දෙකක් ඉන්න එකත් ලොකු දෙයක්. මොකද මං උනත් පුතේ මේක දෙයක් මේ වගේ පාඩමක් කරද්දි හිටියොත් එහෙම මටත් නිදි මතයි. මටත් කම්මැලි හිතෙන්න පුළුවන් නේද? අපි ඉගෙන ගන්න ඕන ආස ළමයි ටික විතරයි අවසානයේ ඉතුරු වෙන්නේ. සමහරක් අයට පාඩම බෝරින් වෙනවා. මොකද මේ තියරි පාඩමක් ඉඳලා. මෙතනින් පස්සේ අපිට තියෙනවා ගණන් හදන පාඩම් දෙකක්. ඒවල ප්‍රශ්නයක් නැහැ. මොකද ඉස්සර අපි ගණන් හදන පාඩම් මතක ඇති. ඔය අපි නම්බර් සිස්ටම් ලොජික් ගේට් පාඩම් කරා 12:45 එක වෙනකම් කරා. ඒතර ඒ වෙනකම් ඔය කට්ටිය හිටියානේ. එච්චර රෑ වෙනකම් කරද්දී හිටියා. හැබැයි දැන් ඉන්නේ නැති වෙන්න හේතුව තමයි ටික ටික අඩු වෙන්න හේතුව මේ පාඩම තීරි පාඩමක්. ලියන්න විතරයි තියෙන්නේ. මම කියන එක තේරුම් ගන්න ඔය කට්ටිය ලියනවා. ඒතර පොඩ්ඩක් බෝරින් කියලා මට තේරෙනවා. මේ පාඩම පොතේ ඊළඟ සතියෙන් අපි ඉවර කරනවා. ඒකින්ද මම නෝට් එක දානවා group එකට. ඒ නෝට් එක ලියාගෙන ඉන්න ඊළඟ සතියේ මම නෝට් එක පැහැදිලි කරලා දීලා මේකේ පාස් පේපර් ටික කතා කරනවා. පොතේ මම පාස් පේපර් ටික වෙනම දෙන්නම් මේ පාඩමට අදාළව තියෙන එක. ඔකට පුංචි පොතක් වගේ හදලා ලබා දෙන්නම් ඊළඟ සතියේ වෙද්දී. අපි ඊළඟ සතියේ උඩ මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ තව අපි එක්ස්ට්‍රා ටයිම් ටිකක් දාලා මේ මාස ඉවර වෙන කලින් Excel පාඩම අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ තව ඉතාමත් පාඩම් කිහිපයයි තියෙන්නේ. අපිට ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්න ළමයි ටිකට හරියට වැඩ කරනවා නම් ඔයාලා හැමෝටම ඒ දාන්න පුළුවන්. ඒකක් ගන්නවා කියන එක මහා ලොකු දෙයක්. මේක හොඳට මතක තියාගන්න. වැඩ කරොත් අනිවාර්යයෙන්ම මේ කාලේ අපිට හොඳටම ඇති බය වෙන්න එපා. කාලේ ඇති දැන් ඉඳන් වැඩ කරන්න. අපිට කවදා ඕල වෙල් තියේද ඒව කතා පුතේ ඒව වැඩක් නැහැ. වැඩ කරන ළමයා කොහොමත් වැඩ කරනවා ඒ හැටි. ඒකින්ද දැන් ඉඳන්ම වැඩ කරන් යන්න. ඒකට මහා ලොකුවට පාඩම් කරන්න ඕනේ. දැන් මේ වතුර කකුල් බේසන් වල දාගෙන නේද? එහෙම පාඩම් කරන්න ඕනේ නැහැ. මූණට වතුර ගහ, උණු වතුර බිබි දුක් විඳින්න ඕනේ නැහැ. දැන් ඉඳන්ම පාඩම් කරන් ගියොත්. ඒකින්ද හිමීට පාඩම් කරන් යන්න දෙන්න. මම ඒකයි පුතේ මුලින්දම පාඩම හැමදාම මතක් කරන්නේ. නැතුව පන්ති අදින්න නෙමෙයි. මම මොකද පුතේ මට පන්ති අදලා වැඩක් නැහැ. මම මේ පස්සේ පටන් ගත්ත පන්තියක්. මාස ගානකින් තමයි මම මේ එක්ස්ට්‍රා ටයිම් දාලා පන්තිය මේ විදිහට ඉවර කරේ. පාඩම් ටික. ඒතර පුතේ මට මේ සල්ලි ගන්න පන්ති අද යන්න දෙයක් නැහැ. මම මේ කරන්නේ ඔය කට්ටියගේ මතකට යන්න ඕන වැඩිපුර යන්න ඕන පාඩම්. මම හැම පාරම මුලින්දම මතක් කිරීමක් කරනවා. මොකද එකම දේ මම පැහැදිලි කරලා ඔයාලට උදාහරණ මතක හිටිනවා. මම මේ කියන දේ මතක හිටිනවා. ඒක කරන්න මිසක් පන්ති අදින්න කරන වැඩක් නෙමෙයි. මොකද මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මට එහෙනම් එක්ස්ට්‍රා ටයිම් දාන්න නැතුව එක දවසක් විතරක් කරන් ගිහිල්ලා පාඩම ඉවර කරන්න පුළුවන්. ඉවරයි. පුතේ මේක තව ලියන අය ඉන්නවද? නෑ නේද? ඉන්නවා සර්. හරි. ලියලා ඉවර නම් පුතේ හැමෝම ෆිනිෂ් කරලා මැසේජ් එකක් දාන්න. කාලය ගැන ගැටලුවක් ගන්න එපා ළමයි. අපිට කාලේ ප්‍රශ්නයක් නැහැ. මම හැම වෙලාවෙම බෝඩ් එකේ ලියලා පෙන්නනවානේ. මෙන්න මේ කාලෙ වෙද්දී අපිට මේ ටික ඉවර කරන්න පුළුවන් කියලා. මම දැනටත් ඒක කිව්ව විදිහට අදාළ පාඩම් ටික ඒ විදිහට කරලා දෙන්නේ. ඒකින්ද ඔය කට්ටිය 10 වසරේ තව පාඩම් දෙකක් තියෙනෝනේ සර් කියලා හිතන්න එපා. මේ පාඩම් දෙක ලස්සන්ට තව මාස දෙකක් වගේ තුලද මම ඉවර කරලා දෙනවා. ඒ කියන්නේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මුල් සතිය වගේ වෙද්දී මේ පාඩම් ටික ඉවරලා තියෙයි. ඊට පස්සේ අපිට 11 වසරේ අනිත් පාඩම් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඒ කාලේ වැඩිත් එක්ක අපිට පාස් පේපර්ත් එක්කම අපි කතා කරගෙන යමු. හරි. තව විනාඩියක් වගේ දෙන්නම් පුතේ ඉක්මනට ලියලා අවසන් කරන්න. හරි සර්. හරි.
වෙන කවුරක්වත් නැහැ නේද පුතේ ලියන අය? නෑ නේද? හරි. ළමයි මෙතනින් පස්සේ පොඩි මගේ අතින් ෂෙයා එකක් නුනා. හරි. පුතේ මෙතනින් පස්සේ අපිට තියෙනවා දියලේ ආකෘතියේ වාසි අවාසි ගැන ඉගෙන ගන්න. මේ මෙන්න මේ සටහන අඳින්න ඕනේ. දියලේ ආකෘතියේ වාසි, දියලේ ආකෘතියේ අවාසි, ඊට පස්සේ පුනර්කරන වෘද්ධි ආකෘතියේ ෆොටෝ එකක් තියෙනවා මේක අඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ විස්තරය වාසි සහ අවාසි තියෙනවා පුනර්කරන වෘද්ධි ආකෘතියේදී. ඊට පස්සේ මෙන්න මේ අපි ප්‍රශ්න අහන්නේ waterfall model එකෙන්, ඒ කියන්නේ දියලේ ආකෘතියෙන් සහ පුනර්කරන වෘද්ධි ආකෘතියෙන් විතරයි විභාගයට ප්‍රශ්නයක් එන්නේ. ඒත් මේ හැම එකක්ම ඕනේ මම ප්‍රශ්න අපි විභාග ප්‍රශ්න කතා කරද්දී පුතාලාට තේරෙයි කොච්චර ලේසිද කියලා. හරිද? අපි මේ ඉගෙනගෙන තියෙනවා. ප්‍රසන්ටේෂන් ෂෙයා කරාද? ඔව් පුතේ ෂෙයා වෙලා නැද්ද? මට පේන්නේ නැත්ද කළු පාට වෙලා පේන්නේ. හරි මම ආයෙ පාර ෂෙයා කරන්නම්. හරි පුතේ දැන් පේනවද? ඔව් සර්. පේනව නේද? ඊට පස්සේ අපිට මේ අවසානයේ දෙනවා සර්පිලා ආකෘතිය සහ මූලාදර්ශ ආකෘතිය. ওই දෙකෙන් විභාගයේ ප්‍රශ්න අහන්නෙම නැහැ. අපෙන් ප්‍රශ්න අහන්නේ ආකෘති දෙකක් ගැන විතරයි. ඒකෙත් අහන්නේ තාම සරල ප්‍රශ්නයක්. ඒ කියන්නේ පුතේ මම මේ හැම වෙලාවෙම සිලබස් එකට වැඩියෙන් ওই කට්ටියට දැනුම ලබා දෙන්නේ. එතකොට ඔයාලට තේරෙනව මොකද්ද? විභාගයේ IOS විභාගය අහන්නේ මොනවද? නේද? එහෙම අහන තත්ත්වයට ඔයාලට අනිවාර්යයෙන්මපත් වෙනවා. විභාග ප්‍රශ්නයක් දැන් කතා කරන්න වෙලාව නැහැ. ඊළඟ සතියේ මම දෙන්නම් වෙනම දුර ඉන්න අයට PDF එකක් හරි ලබා දෙන්නම් පුතේ. ඔය කට්ටියට ඊට පස්සේ මම ඔය සම්පූර්ණයෙන්ම පොත් ටික හදලා ඉවරනාට පස්සේ ගෙදරට ලැබෙන්න සලස්සන්නම්. මම මේ නිවාඩු කාලේ වැඩ ටික ඉවර කළා පෙබරවාරි අවසාන වෙද්දී සියලු දේවල් ටික ගෙදරට ලැබෙන්න සලස්සන්නම්. හරි. ඒතර ඔන්න ඔය ටික කතා කරලා ඉවරනාට පස්සේ අපේ පාඩම ඊළඟ සතියෙන් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඒ කියන්නේ ලකුණු 10ක් ඔයාගේ විභාගයේ අතේ තියෙන්නේ දැන්. ඒක දිගටම අතේ තියන් ඉන්නවද ලකුණු ටික ගන්නවද කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ පුතේ මෙතනින් පස්සේ. ලකුණු 10 අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ওই ටික මගේ ඔය දීලා තියෙන නෝට් එක හරියට වැඩ ටික කරොත් මම මේ ඉතුරු ප්‍රසන්ටේෂන් එක ඉතුරු ටික පුතේ මම දාන්නම් ගෲප් එකට. ඒ ටිකත් ලියාගෙන ඊළඟ සතියේ එන්න නෝට් එක ලියාගෙන අපි ඊළඟ දවසේ මම ඉතුරු ටික ඉක්මනට කතා කරලා මොකද පාස් පේපර් කරන්න ඕනේ. ඒකයි නෝට් එක ගෙදරදී ලියන්න දෙන්න ඉතුරු ටික. නෝට් එක ලියාගෙන ඉන්න. මොකද මේ වඩුවක් තියෙනවනේ නේද? නෝට් එක ලියාගෙන ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න අමතක කරගන්න එපා. නෝට් එක ලියන්න. මොකද ඊළඟ සතියේ මම නෝට් එක ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඊළඟ සතියේ ඔය ටික පැහැදිලි කරලා පාස් පේපර් ටික කතා කරන්න ඕනේ. අපි ඊළඟ සතියේ නම් පාස් පේපර් කතා කරනවා පුතේ. නෝට් එක ලියලා සම්බන්ධ වෙන්න මම නෝට් එක ගෲප් එකට දාලා තියන්නම්. එහෙනම් අපි අද පාඩම මෙතනින් අවසන් කරනවා. පුතාලා හැමෝම ඊළඟ සතියේදී සම්බන්ධ වෙන්න. පන්තියකට සතියක් හරි සතියක් සම්බන්ධ වෙන්න එපා. එක දිගට සම්බන්ධ වෙන්න. දැන් සමහරක් ළමයි ඉන්නවා අපේ පන්තියට එන්නෙම නැහැ. රෙකෝඩින් වලින් විතරක් මුදල් ගෙවලා වීඩියෝ බලන ළමයි විතරක් ඉන්නවා. දැනට 5 දෙනෙක් වගේ ඉන්නවා එහෙම අය. ඒ කට්ටිය පන්තියට එන්න වෙන්නෙම නැහැ. ඒ කට්ටිය වීඩියෝ විතරයි බලන්නේ. යම්මලා තාත්තලා කතා කරලා කියනවා ප්‍රශ්නයක් නැහැ. දුව පුතා මෙන්න මෙහෙම වැඩ ටික කරගෙන යනවා. සර්ගේ පන්තියට මෙන්න ඕනේ හින්දා තමයි මෙහෙම සම්බන්ධ වෙන්නේ කියලා කියනවා. එහෙම සම්බන්ධ වෙන ළමයි පිරිසකුත් ඉන්නවා. ඒකින්ද පුතේ ඔය කට්ටියට මොනවා හරි වෙලා අපේ හෝල් ක්ලාස් එකට හරි එහෙම නැත්නම් ඔන්ලයින් එකට හරි දෙකෙන් එකටවත් එන්න බැරි නම් රෙකෝඩින් එක බලන්න පුතේ. අපරාධයක් කරගන්න එපා. මොකද පස්සේ කියන්නේ මොකද සර් හරියට ගන්නලා නැහැ කියලා. මම එහෙම අහගන්න කැමති නැහැ. ඒකින්ද අනිවාර්යෙන්ම ඔයා වීඩියෝ එක බලන්න පන්ති එන්න බැරි වුණා නම් ළමයි කම්මැලි වීඩියෝ එකක් බලන්න ආයි එහෙම කරන්න එපා පුතේ. IT වගේ සබ්ජෙක්ට් එකක් ගොඩ දාගන්න බෑ. ඔයාට පැය 8ක වීඩියෝ එකක් තියෙනවා නම් පැය 2ක් ඔයා හිටිය කියලා වැඩක් නැහැ. පැය 8ම ඔයා හරියට සම්බන්ධ වෙන්න ඕනේ. ඒකින්ද මේ දේ හරියට කරලා සම්බන්ධ වෙන්න පන්තියේ හිටපු නැති ළමයි. මම මේ සතිය ඔක්කොම පාඩම් වල අපි දැනට කරපු ඒවල ලින්ක් එක පිළිවෙලට හදලා දානවා අනිවාර්යෙන්ම. හිටපු නැති මුල් පාඩම් වලට සම්බන්ධ වෙලා ඒ ටික බලන්න. අපි පස්සේ රිවිෂන් එකක් කරමු. මුලින්ම පාඩම් ටික කතා කරගෙන යමු. එහෙනම් ළමයි අපි පන්තිය මෙතනින් අවසන් කරනවා. good night ළමයි හැමෝටම. අයබෝවන්. Good night, sir. Thank you. Bye. Good night.